තෙරුවන් සරණයි. අද වෙනද වගේම අපේ භාවනා පුහුණුවයි භාවනාවට අදාළ කමඨහන් තේරුම් අරගෙන ඊට අදාළ අභ්‍යාස වලට යොමු වීමයි අපි සිද්ධ කරන්නේ. භාවනා පුහුණුව සඳහායි අද අපි එකතු වී සිටින්නේ. අද විවාහාර වර්ෂයෙන් 2021 වර්ෂයේ අගෝස්තු මාසයේ 18 වෙනිදා බදාදා දවසක් ශ්‍රී ලංකාවේ කැලෙන්ඩරයෙන් ඒ වගේම ශ්‍රී ලංකා වේලාවෙන් අපි උදෑසන 5:30ට මේ භාවනා පුහුණුව සඳහා එකතු වෙන්නේ. වෙනද වගේම අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස මේ සඳහා එකතු වී සිටිනවා අන්තර්ජාලය ඔස්සේ Skype මාධ්‍යයෙන්. හැමදෙනාම අපි ඊටාම ගෞරවයෙන් සහ කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගනිමු මේ උතුම් අවස්ථාවට සම්බන්ධ වී සිටින. අපි මේ විදිහේ හමුවක් පවත්වන්නේ අපිට ඉලක්කයක් තිබෙනවා ජීවිතේ. ලෞකික පැත්තෙන් ගත්තොත් නම් ඉලක්ක රාශියක් තියෙන්න පුළුවන්. අධ්‍යාත්මික පැත්තෙන් තථාගත ධර්ම තේරුම් ගත්ත කෙනෙකුට එක ඉලක්කයයි තියෙන්නේ නිබ්බාන නිවීම සැනසීම. ඒ නිබ්බාණයට නිවීමට සැනසීමට අවශ්‍ය කරන වැඩපිළිවෙලක් එය සාක්ෂාත් කිරීමට උවමනා කරන යම්කිසි ක්‍රියාකාරකම් පද්ධතියක් තිබෙනවා. තවත් විදියකින් කිව්වොත් අප විසින් අප තුල වර්ධනය කරගත යුතු වඩාගත යුතු කුසලතා පද්ධතියක් තිබෙනවා. මේ කුසලතා පද්ධතියේ වර්ධනය තුලින් සිදුවන දෙයක් අපේ ජීවිතයේ මේ නිවීම සැනසීම. එතකොට ඒ තුන් පැත්තකින් බුදුරජාන් වහන්සේ පෙන්වා දී තිබෙනවා. සීල ශික්ෂාව හැටියට ආචාර ධර්මීය අංශයෙන් අප විසින් අප තුල වඩාගත යුතු කුසලතා රසක් තිබෙනවා. කායික හැසිරීමේ, වචන භාවිතේ, ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පරිහරණේ, පුද්ගල සම්බන්ධතා පැවැත්වීමේ මේ වගේ අංශ ගණනාවක් තිබෙනවා. ඒ හැම අංශයකම බලපුවාම කිසියම් ආචාර ධර්මීය පදනමක් තිබෙනවා. ඒ කියන්නේ ඒ ක්‍රියාකාරකමට අදාළව හොඳ නරක කියලා අර්ථකථන කරලා අර්ථකථනය සපයලා භාවිතයේ අනුව එහි හානිකර පැත්තක් සහ යහපත් පැත්තක් කියලා දෙකක් හැම කායික හැසිරීමකම, වචන භාවිතයකම, ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පරිහරණයකම, පුද්ගල සම්බන්ධතා පැවැත්වීමකම අපිට දකින්න පුළුවන්කම තිබෙනවා. ඉතින් මේ පැත්ත වැඩි දියුණු කර ගැනීම සීල කියලා කියනවා, ආචාර ධර්මීය අංශය. ඒ වගේම අපේ සිතුම් පැතුම් වලත් තිබෙනවා යම් යම් අපිරිසිදුතා, ඒව පිරිසිදු කර ගැනීම. ඒ වගේම නිවීම සැනසීම අපේක්ෂා කරන පුද්ගලයෙක් විසින් ඇති කරගත යුතු සිතුම් පැතුම් රටාවක් තිබෙනවා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා වැනි. ඉතින් අන්න ඒ පැත්ත, හැඟීම් පැත්ත, චිත්තාවේගීය පැත්ත, සිතුම් පැතුම් රටාව යහපත් කිරීම, පිරිසිදු කිරීම, ඒකත් මේ නිවීම සැනසීම පිණිස අවශ්‍යයි. එය සමාධි භාවනා කියලා හඳුන්වනවා. ඊළඟට නිවනට අදාළව අප විසින් දැන කියාගත යුතු, අවබෝධ කරගත යුතු යමක් තිබෙනවා. ඒක අපි අවබෝධ කර ගැනීම විපස්සනා, යථාභූත ඥාන දර්ශන, නිබ්බේධික පඤ්ඤා, අභිඤ්ඤා, පරිඤ්ඤා ආදී නම් වලින් හඳුන්වලා තිබෙනවා. එතකොට ඒ අවබෝධය ඇති කර ගැනීම ප්‍රඥා ශික්ෂාව, පඤ්ඤා කියලා හඳුන්වනවා බුදුදහම. ওই විදිහට අපේ මේ අධ්‍යාත්මික ඉලක්කය සපුරා ගැනීමට අප විසින් අප තුලම වර්ධනය කරගත යුතු
කුසලතා සියල්ල ගුණ තුනක් වශයෙන් ඉදිරිපත් වෙනවා සීල, සමාධි, ප්‍රඥා කියලා. එතකොට මේ කුසලතා වැඩි වීමටයි භාවනා කියලා කියන්නේ. දැන් ප්‍රඥා ශික්ෂාව සුතමය ඥානයේ ඉඳලා වර්ධනය වෙන්න පටන් ගන්න. ඉතින් හරි නිවනට අදාළ බණක් ඇහුවොත්, නිවනට අදාළ වෙන දහම් පොතක් කියවුවොත්, නිවනට අදාළ වෙන පරිදි ධර්ම සාකච්ඡාවක් පැවැත්වුවොත් ඔන්න අපේ ඒ පැත්ත වර්ධනය වෙනවා. ඊළඟට ඒ ඔස්සේ අපි තව ටිකක් මනස මෙහෙवला බැලුවොත්, හිත මෙහෙवला බැලුවොත්, මානසිකාර කරලා විමසලා බැලුවොත් තවත් මේ ධර්මතා අපිට ගැඹුරින් අවබෝධ වෙනවා. ඊළඟට තවදුරටත් ඒවා ක්‍රියාත්මක කිරීමෙන් එහි සත්‍යාසත්‍යතාවයේ යෝග්‍ය අයෝග්‍ය භාවයේ අදාළ සහ අදාළ නොවන බව තවදුරටත් ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අවබෝධ වෙනවා. මේ විදිහට ප්‍රඥා ශික්ෂාව අපි වර්ධනය කරගන්න. ඉතින් ඒ තමයි ප්‍රඥා ශික්ෂාවට අදාළ කමඨහන්. බොහෝ වෙලාවට බුද්ධ දේශනා හොඳින් තේරුම් ගැනීම, ධර්ම ශ්‍රවණය, දහම් පොතපත කියවීම, ධර්ම සාකච්ඡා කිරීම ආදී වශයෙන්. ඊළඟට සමාධි ශික්ෂාවට අදාළ කමඨහන් තිබෙනවා. චිත්ත සමාධිය, එහි මුල් අවස්ථාව චිත්ත ඒකාග්‍රතාවයේ, චිත්ත ඒකාග්‍රතාව කියලා සමාධි හඳුන්වලා තිබෙනවා. එකඟ කරගත් සිත ක්ලේශ ධර්ම తాවකාලිකව යටපත් කරගෙන ඇති කරගන්න සමාධිමත් බව අපි ඒකට සමත සමාධි කියලා කියනවා. ඒ සමාධිය තුලින් ඊට එහා තත්වයකට යන්න පුළුවන්. විපස්සනාවට ගියාම යථා ස්වභාවය අවබෝධ කරගත්තම විපස්සනා සමාධිය ඇති වෙනවා. ඇතිතතු දැකීම නිසා නැවත අපිරිසිදු නොවන, චංචල නොවන තත්වයකටපත් වෙනවා. මේකෙන් අදහස් කරන්නේ කියන්නේ නිත්‍ය සංඥාවක් ඇති කර ගැනීමක් නෙවෙයි. නමුත් යම් කිසි දෙයක යථා ස්වභාවය ප්‍රත්‍යක්ෂ වුණාම ආපහු ඒ දේවල් සමග අරගල කරන්නේ නැති, පොර බදන්නේ නැති, ඇලෙන්නේ නැති, ගැටෙන්නේ නැති, මුලා වෙන්නේ නැති මනසක් සකස් වෙනවා අපිට. ඒ මානසිකත්වය තමයි විපස්සනා සමාධි කියලා කියන්නේ. ඇයි ඒක විපස්සනා සමාධි කිව්වේ? විපස්සනාවෙන් ඇති වුණු සමාධිය නිසා. විපස්සනාව කිව්වේ අර යථා භූත ඥාන දර්ශනය. ඇති තතු දැකීම. ඇත්තම తත්වයේ යථා ස්වභාවය අවබෝධ වීම. අවබෝධ වුණ කෙනෙක් ඒ යථා ස්වභාවය පිළිගන්නවා, බාර ගන්නවා. ඒකත් එක්ක පවතින්න පුළුවන්. ඒ ස්වභාවය සමග ඇලීමක්, ගැටීමක්, මුලාවක් නැහැ. එතකොට ඒ සංහිඳියාව තමයි ඇත්තටම අවසාන වශයෙන් නිබ්බාන කියන්නේ. නිවීම, සැනසීම, නිබ්බාන කියන්නේ මේ විපස්සනා සමාධියමයි. ඒ තියෙන්නේ අපේ මනසේ ලොකු ගැඹුරු අවබෝධයක් නිසාවෙන් ඇතිවෙන සංසුන් බවක්. ඒක කෙනෙක්ගේ පිටට නොපෙනෙන්න පුළුවන්, සමහරට පිටට ඇත්ත වශයෙන්ම මානසික තත්ත්වය පිටට ප්‍රකට වෙන්නේ නැහැ. ඒක පුද්ගලයාගේ අභ්‍යන්තරයේ තියෙනවා. ඉතින් එතෙන්ට එනකොට අපේ මේ ඇවිස්සෙන ගතිය, කලබල වෙන ගතිය, පොරබදන ගතිය, රණ්ඩු කරන ගතිය, ඇලෙන ගැටෙන මුලා වෙන ගතිය කොටින්ම කිව්වොත් ඒ ස්වરૂපයේ මනසින් අයින් වෙලා ගිහිල්ලා ඒ ශාන්ත බවක්, සංසුන් බවක් අපිට අත්විඳින්න පුළුවන්. විපස්සනාවෙන් එන සමාධිය, විපස්සනා සමාධිය. ඒකත් අපි අප තුළ වර්ධනය කරගත යුතු, වදාගත යුතු දෙයක්. නිවනේ අංගයක්, නිවනමයි ඒක. ඉතින් ඔය කාර්යය සඳහා තවත් පැත්තකින් සීල ශික්ෂාව අපිට උපකාරී වෙනවා. ප්‍රඥා ශික්ෂාව දෙපැත්තෙන් සහාය වෙනවා. මේ
විපස්සනා සමාධිය ඇති කරගන්න. සීල ශික්ෂාවෙන් ලොකු අපි යන ගමනට දෙපැත්තෙන් ආරක්ෂිත වැටක් බැඳා වගේ විශාල සහායක් ලැබෙනවා සීල ශික්ෂාවෙන්. මුල් ශික්ෂා අපි දන්නවා විශ්වාචාර ධර්ම හැටියට සලකන මුල් ශික්ෂා 9 අතිශයින්ම වැදගත්. ඒ 9 තමයි අපිට ලොකු වැටක් ආරක්ෂක වැටක් බවට පත් වෙන්නේ. ඒ වයින් එකකට හරි වැටුනොත් අපේ මේ යන ගමනට ලොකු බාධාවක් වෙනවා. ප්‍රාණඝාත, දත්තා දාන, කාමීත්‍යාචාර, මුසාපිසුනා, පරුසා, සම්පප්පලාපා, මිච්ඡා ආජීව, සුරාමේරය. ඔය 9නේ අපි විශ්වාචාර ධර්ම හැටියට වෙන් කරලා අරන් තියෙන්නේ. ඉතින් යම් කෙනෙක් ඔවට වැටුනොත් මේ ගමන යන්නේ නැහැ. යවෙන්නේ නැහැ. මේ ගමනට විශාල බාධාවක් ඇති. මේ කියන විපස්සනා සමාධිය තියා සමත සමාධියක් ඇති කරගන්න බැරි වෙනවා. මොකද හේතුව ඒ ආචාර ධර්මීය ගැටලු හරහා විශාල ප්‍රකම්පනයන් එනවා. ඊළඟට පෞද්ගලික ප්‍රකම්පනයන් එනවා. ඊළඟට සමාජීය වශයෙන් ගත්තම නොඑක් විදිහේ ගැහැටවලට ලක් වෙනවා. නොඑක් විදිහ ආකාරයේ. එතකොට ඉතින් මෙවැනි සංසුන් මගකට අවතීර්ණ වීමේ ඉඩකඩ වළකිනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ සීල ශික්ෂාවක් දේශනා කරලා ඔය විදිහට අපිට මේ ගමනට උපකාරක ධර්මයක් විදිහට එය දේශනා කරලා තියෙනවා. එහෙම නැතුව සීලය කියන්නේ කිසියම් දෙයක් ලබා ගන්න කරන දෙයක් නෙමෙයි. සීලය ආරක්ෂා වීම සඳහා කරන දෙයක්. ඉතින් එතනින් එහාට තියෙන නෙක්ඛම්ම ශික්ෂා ගත්තොත් අර නිවන් මාර්ගයේදී අපිට අවශ්‍යයි සරල චාම් සම්බන්ධතා අඩු අවම සම්බන්ධතා සහිත වැඩ අඩු කාර්ය බහුල නොවන බහුභාණ්ඩික නොවන ජීවිතයක් අවශ්‍යයි මේ ගමන යද්දී. එතකොට පහසුයි. ඉතින් නෙක්ඛම්ම ශික්ෂා වලින් කෙරෙන්නේ ඒක. අබ්‍රහ්මචර්යාවෙන් ඉවත් වීම, විකාල භෝජනයෙන් ඉවත් වීම, නාච්ච විසූක දස්සන වැනි දර්ශන කාමයන්, ගීත වාදිත වැනි ශ්‍රවණ කාමයන්, ගන්ධ විලේපන වැනි ආග්‍රහණ කාමයන්, අබ්‍රහ්මචර්යා, උච්චාසයන, මහාසයන වැනි ස්පර්ශ කාමයන්, මේ වගේ දේවල් වලින් ඉවත් වෙලා පුළුවන් තරම් දුරස් වෙලා ඉන්නකොට ගාක් වැඩ අඩු වෙනවා. විවේකය වැඩි වෙනවා. එහෙම පුද්ගල සම්බන්ධතාවල ඊටාම බරපතල පැත්තක් අබ්‍රහ්මචර්යාව. ඉතින් ඒකෙන් ඉවත් වුණාම ලොකු සහනයක් තියෙනවා. අබ්‍රහ්මචර්යාවට වැටුනම පුද්ගලයන් අතර දැඩි බැඳීමක් ඇති වෙනවා. සබැඳියාවක් ඇති වෙනවා. ඒක මේ ගමනේදී විශාල බාධාවක්. විශාල බාධාවක්. ඉතින් ලෝක සම්මතයේ හැටියට නම් එවැනි දෙයක් අනුමත නොවෙන්න පුළුවන්. නමුත් මේ ගමනේදී අපේ ඉලක්කයේ පැත්තෙන් ඒ පැත්තේ ඉඳගෙන බැලුවොත් තමයි මේකේ වටිනාකම පේන්නේ. නිවන පැත්තේ ඉඳගෙන බැලුවොත් නිවීමට සැනසීමට කොච්චර දුරට මේ සීලය දායක වෙනවද සහයෝගයක් ලබා දෙනවද කියලා බැලුවොත් තමයි ඒක වටිනාකම් පේන්නේ. ලෞකික පැත්තෙන් ලෞකික දෘෂ්ටි කෝණයකින් බැලුවොත් මේ නෙක්ඛම්ම ශික්ෂා ගැන ඉතින් චෝදනා තමයි. එකපාරක් ඔය ප්‍රසිද්ධ ආගමික නායකයෙක් අපිට මතකයි බුදුදහම මේ පෙසිමිසම් කියලා අසුභවාදයක් වගේ කියලා එහෙම එකක් කියලා තමයි ඒගොල්ලෝ අර්ථකථනය කරේ. කිසිම මේ කාමයේ භුක්ති විඳගෙන යන මේ ගමනට කිසි සහයෝගයක් ලබා දෙන්නේ නැති ධමයක් කියලා. ඉතින් එහෙම තමයි පේන්නේ. මොකද ඒ ලෞකිකත්ව දෘෂ්ටි කෝණේ ඉඳලා බලපුවාම මේ නෙක්ඛම්ම ශික්ෂා නිකන් ඍණාත්මක වගේ පේන්නේ. නමුත් විශාල ධනාත්මක සහයෝගයක් ලබා දෙනවා මේ ගමනට මේ නෛෂ්ක්‍රම්‍ය නෙක්ඛම්ම ශික්ෂා. ඒතනත් අපිට පහක් තිබෙනවා පංචකාමයට අදාළව.
ඊළඟට ඔය වටිනාකම් පරිහරණය කිරීමේදී ජාත රූප රජත කියලා අපි සියලු වටිනාකම් බුදුරජාණන් වහන්සේ කොටස් දෙකකට වෙන් කරා. ස්වභාවික වටිනාකම් සහ ආරෝපිත වටිනාකම් වශයෙන්. මේ වටිනාකම් පරිහරණය කරනවා. අසුතව පුදුජන මට්ටමේදීත්, සීක මට්ටමේදීත් රහත් තුනත් මේ වටිනාකම් පරිහරණය කරනවා. හැබැයි පරිහරණය කරද්දී ඒකට අදාළ ගැඹුරු මානසිකත්වයක් ඇති කරගන්නවා. පටිග්ගහනා වේරමණි. මානසින් තමයි මේ පටිග්ගහණය කරන්නේ. අතින් අල්ලනවා නෙමෙයි. අන්න ඒකින් වැළකී සිටීම. ඒකෙන් ඉවත් වීම. පරිහරණයත් අර මුල් නික්කම්ම ශික්ෂාවලට ආපුවාම මේ වටිනාකම් පරිහරණය ගොඩාක් අඩු වෙනවා. මේ වටිනා කියන දේවල් වල ඔය වටිනාකම් ඒවත් අපි මනසින් දෙන ඒවා සාපේක්ෂ වටිනාකම් කියලා අපි ඒවට කියන්නේ. කිසිම දෙයක নিরপেক্ষ වටිනාකමක් නැහැ. ස්වභාවික වටිනාකමෙත් තියෙන්නේ සාපේක්ෂ වටිනාකම. ඊළඟට ආරෝපිත වටිනාකමෙත් තියෙන්නේ සාපේක්ෂ වටිනාකම. নিরপেক্ষ වටිනාකමක් කිසිම දෙයක නැහැ. නිවනවත් නැහැ. নিরপেক্ষ වටිනාකම. නිවන දුකට සාපේක්ෂයි. දුක කියන ස්වභාවය නැත්තම් නිවන කියන ස්වභාවයක් ගැන කතා කරන්න ඕනේ නැහැ. එහෙනම් සාපේක්ෂ වටිනාකමක් හැම දෙයකම තියෙනවා. ඉතින් ඒක තේරුම් අරගෙන අපි වටිනාකම් කියන ඒවා මනසින් අත්හැරෙනවා ඇත්ත වශයෙන්ම මුලදී. ඊට පස්සේ අර ලෝක සම්මතයේ හැටියට අපි වටිනාකම් පරිහරණය කරනවා. අපි රහතන් වහන්සේ කෙනෙක් වුණත් ඉතින් කඩේට ගියොත් මුදල් දීලානේ බඩු ගන්න ඕන. බඩු ගන්නවනම් බස් එකේ නැග්ගොත් මුදල් නෝට්ටුවක් දෙන්න ඕනනේ. එතකොට ඒක පරිහරණය කරනවා. පරිහරණය කරනවා නැතුව බෑ. හැබැයි ඒකට ඒ බැංකුව සපයපු වටිනාකම අපේ මනසෙන් දෙන්නේ නැහැ. අපි දන්නවා ඒක සාපේක්ෂ ආරෝපිත වටිනාකමක් කියලා. ඉතින් නමුත් ඒක ලෝක සම්මතයට ඒක පරිහරණය කරලා නිකන් ඒක අනිත් එක්කෙනාට අවබෝධ වෙන්නේ යාකට ලොකු වටිනාකමක් දීලා විතරක් නෙවෙයි ඒ දෙන ලද වටිනාකම පටිග්ගහණය කරලා තියෙන්නේ. මානසින් දැඩිව අරගෙන තියෙන. ඉතින් ඒකට එක පැත්තකින් බැඳිලා ඉන්න කවුරු හරි ඒ වටිනාකම අඩු වැඩි කරන්න ගියොත් එහෙම ලොකු ගැටුමක්. ඒ අවිද්‍යාත්මක දෘෂ්ටි කෝණය වටිනාකම් පිළිබඳව තියෙන. බුදුරජාණන් වහන්සේ තමයි ඔය අර්බුදය අපිට පෙන්නලා දුන්නේ. මේ මිල මුදල් ආදී දේවල් වල තියෙන්නේ දෘෂ්ටි කෝණමය දෝෂයක් කියලා. ඉතින් ඕක ලේසියෙන් කෙනෙකුට අවබෝධ කරවන්න අමාරුයි. අවබෝධ වෙන්නේ සාමාන්‍ය කෙනෙකුට, අභිඥා මට්ටමට ආපු කෙනෙකුට තමයි අවබෝධ වෙන්නේ. වටිනාකම් මනසින් අතහැරෙනවා. එතෙක් කරන්නේ පටිග්ගහනා වේරමණී කියලා වටිනාකම් මනසින් අතහැරලා පරිහරණය කරනවා. යම් දවසක මේ සියලු වටිනාකම් ආරෝපිත දේවල් හැටියට සාපේක්ෂ වටිනාකම් හැටියට අවබෝධ වුණ දවසට හැම දෙයකම තියෙන වටිනාකමයි නොවටිනාකමයි කියන දෙකම අයින් වෙලා යනවා. එතකන් අපිට වටිනාකමක් තියෙන සමහර ඒවායි නොවටිනාකමක් තියෙනවා. මේ දෙකම අවිද්‍යාව විසින් හදන දෘෂ්ටි කෝණමය ගැටලුව. වටිනාකමයි නොවටිනාකමයි කියන්නේ. එතකොට ගැඹුරින් යථා ස්වභාවය අවබෝධ වුණාම වටිනාකමත් නොවටිනාකමත් දෙකම අයින් වෙලා යනවා. එතන තමයි හිතාගන්න බැරි තැන කෙනෙකුට. ඒකයි. ඉතින් අන්න ඒ ටිකක් ගැඹුරු කාරණයක් මේ ජාත රූප රජත පටිග්ගහනා වේරමණී කියලා. ওই ශික්ෂාපදේ සාමාන්‍යයෙන් හුඟක් තෝරගෙන නැහැ. තේරිලා නැහැ හුඟක් අයට. නමුත් මේ වටිනාකම් පරිහරණයේදී පුළුවන් තරම් ඒවා අවම කර ගැනීමයි මනසින් ඒවා ග්‍රහණය කරගන්න නැතුව පරිහරණය කිරීමයි කියන එක මේ ගමනට ලොකු දායකත්වයක් සපයන. මොකද ඕවා අල්ලගත්ත ගමන්ම මනසට විශාල බරක් එනවා.
ලොකු පටලැවිලි ලොකු රණ්ඩු සරුවල් මේ තියෙන්නේ ලෝකයේ සියලු අරගල තියෙන්නේ ඔය ජාත රූපයි රජතයි වලට තියෙන ඒවට ඇති වෙලා තියෙන පටිඝානේ නිසා. ඉතින් ඒක අතහැරපු ගමන්ම ඉවරයි. විශාල සහනයක් විශාල නිදීමක් තියෙනවා. ඊළඟට මෙත්තා විහරණය කියන මහා ගැඹුරු ශික්ෂාවක් සීල ශික්ෂාවක් හැටියට හඳුන්වා දීලා තියෙනවා. කායික හැසිරීම වචන භාවිතය සිතුම් පැතුම් රටාව කියන තුනම එකට අරගෙන මෙත්තා විහරණය කියන ශික්ෂාපදේ සකස් වෙලා තියෙනවා. ඊට පහලින් කියපු ශික්ෂාපද 15ම අන්තර්ගත වෙලා තියෙන ශික්ෂාපදයක්. ඔය එකක් සමාදන් වුණා නම් ඇති. මෙත්තා විහරණේ සමාදන් වුණා නම් තනි ශික්ෂාපදේ අර 15ම රැකෙනවා. හැබැයි පහළ තියෙන මේ 15 පිළිබඳ යටින් තියෙන 15 පිළිබඳ අවබෝධයක් අපිට අවශ්‍යයි. ඒ විදිහට සීල ශික්ෂාව කියන එක පුදුමාකාර දායකත්වයක් සපයනවා මේ නිවුණු සැනසුණු ජීවිතය සඳහා. ඉතින් ඒක හුඟක් අයට අවබෝධයක් නැහැ. සීලය නිකන් අව탁සේරු කරලා කටයුතු කරන සමාජයක් තමයි හුඟක් වෙලාවට වර්තමානයේ තියෙන්නේ. සමහර විට විශ්වාචාර ධර්ම නම් පිළිගන්න වෙලාවල් තියෙනවා. නමුත් මේ නෙක්ඛම්ම ශික්ෂා වගේ ඒවා හුඟක් අය පිළිගන්නේ නැහැ. අනිත් අය නෙමෙයි බෞද්ධත්ව පවා ඒවා එච්චර තැකීමක් කරන්නේ නැහැ. ඒවා ලොකුවට බාරගෙන තියෙනවා. මොකද අර කාමයේ තියෙන ආස්වාදයට හැමෝම කැමති. ඒ රූපය බැලුවම ශබ්දය අහනකොට, ගන්ධය විඳිනකොට, රසය විඳිනකොට, පහස විඳිනකොට ඒකෙන් තියෙනවා කොහොමදත් ආස්වාදයක්. ඒක බුදුරජාණන් වහන්සේ පිළිගන්නවා. අත්තිබික්ක වේ කාමානං ආස්වාදෝ කියලා. කාමයේ ආස්වාදයක් තියෙනවා. ඒ ආස්වාදයට නැමිලා තියෙන්නේ හිත. නතු වෙලා තියෙන්නේ. නතියක් තියෙන. නැඹුරුවක් තියෙන. යොමුවක් තියෙන. ඉතින් ඒක නිසා නෙක්ඛම්ම ශික්ෂාවලට කැමති නැහැ. ඒකයි ස්වභාවය. නමුත් ඉතින් කාමයට වැටෙන්න අපිට වැඩ බහුල වෙලා සම්බන්ධතා වැඩි වෙලා විශාල බරක් ජීවිතේට එනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නෙක්ඛම්මයට පුහුණු වෙන්න කිව්වේ. නෙක්ඛම්මයට පුරුදු වීම තමයි නෙක්ඛම්ම සික්ඛා කියන්නේ. සික්ඛා කියන්නේ පුරුදු වෙන එක, පුහුණු වෙන එක. ඒක. ඉතින් ওই විදිහට ප්‍රඥා සීල සමාධි කියන මේ අධ්‍යාත්මික ගුණාංග පද්ධති තුන වර්ධනය කිරීමට භාවනා කියලා කියනවා. අදත් අපි මේ හෝරා දෙක භාවනාවට අදාළ කාර්යයක යෙදෙමු. හොඳයි, පළමුවෙන් අපි කය සංසුන් කරගමු. තම තමන් ඉන්න ඉරියව් වලට මදක් අවධානය යොමු කරන්න. බිම හෝ ආසනයක හෝ ආඩි වෙලා ඉන්න පුළුවන්. ඒ තුල හොඳින් තැම්පත්ව ඉඳගමු. කය තමන්ට බරක් නොවන විදිහට, කය මනසට අපහසුයක් නොවන විදිහට කය තැම්පත් කරගන්න. පල්ලංකං ආභුජිත්වා උජුං කායං කියලා හරි සරලව බුදුරජාණන් වහන්සේ ඕක අපිට කියලා තියෙනවා. ඕනම වෙලාවක ඕනම වැඩකදී ඕක අදාළයි. ඕනම වැඩකදී අදාළයි. නිදියන වෙලාවේ විතරයි පල්ලංකං ආභුජිත්වා උජුං කායං කියන කාරණේ තරම් අදාළ නොවයි. අනිත් හැම වෙලාවකම යටිකය, උඩුකය පහසු විදිහට සංසුන්ව තැම්පත්ව තබා ගැනීම අතිශයින් වැදගත්. ඉතින් මේ වෙලාවෙත් එහෙම තියාගමු. හැබැයි මේ පර්යංකය ගැන නිත්‍ය සංඥාවක් හදාගන්න එපා. නිත්‍ය සංඥාවක් ඇති කරගන්න එපා. සමහරු ඒ පර්යංකය ගැනත් නිත්‍ය සංඥාව ඇති කරගෙන ඉන්නවා. දැන් සමහරු කියන භාවනාවේ පර්යංකේ මම මෙච්චර හිටියා ඉස්සර දැන් ඉන්න බෑනේ කියලා. ඉතින් ඒ මොකද අර ඒක ගැන නිත්‍ය සංඥාවක් ඇති කරගෙන. මම පැයක් හිටියා, පැය දෙකක් හිටියා, පැය තුනක් හිටියා. දැන් ඉන්න බෑ. ඉතින් ඒ ඇති බව සහ නැති බව දෙකටම උපේක්ෂා වෙන්න. අපි නැති බව එක්ක ගැටෙන හරි ඇති බව එක්ක ඇලෙන හරි තැනට ගියොත් කොහෙද නිවනක්? ආපහු අපි
භාවනා කරන්න ගිහිල්ලත් ආයි එකක් බදාගෙනනේ පරියංකේ බදාගෙන. පරියංකේ මට ඕන. මං කැමති විදියට කැමති තාක් කාලයක් පරියංකේ ඉන්න ඕන කියලා නිත්‍ය සංඥාවයි ආත්ම සංඥාවයි දෙක හදාගෙන මොකක් ගැනද? පරියංකේ ගැන. ඉතින් ඔය වගේ පටලැවිලි භාවනා ශාස්ත්‍රයේ තියෙනවා. ඒක නිසා පරියංකේ පුරුදු වෙන්න ඕනෑම වැඩකදී tempat වෙලා හොඳට ඉඳ ගන්න. ඌවා මේ අපේ සාමාන්‍ය සමාජයේ තිබුණා. ඉස්සර බලන්න අපි මේ හොඳට ඇහැට දැකපු අපේ අම්මලා ආච්චිලා පැදුර වියන්න වාඩි වෙනවා. පොල්ලත්ත වියන්න වාඩි වෙනවා. බලන්න කොහොමද වාඩි වෙන්නේ කියලා. ඉතින් ඒ වැඩේ ඉවර වෙනකන් අර වාඩි වුණු ඉරියව්වෙ ඉඳලා ඒ වැඩේ කරගෙන යනවා. ඒක තමයි පල්ලංකම් කියන්නේ. පර්යංක කියලා කියන්නේ. කය හොඳට තැම්පත් කරගන්නවා අර වැඩේට. කුඹුරට ගිහිල්ලා ඒකේ වාඩි වෙනවා. වාඩි වෙලා ඉතින් මේ වැඩේ කරගෙන යනවා. ඒකට සුදුසු විදියට කය තියාගන්නවා. ශරීරය තියාගන්නවා. ඒකයි තියෙන්නේ. පල්ලංක කියන එක භාවනාවට විතරක් කියපු එකක් කියලා තමයි හුඟ දෙනෙක් හිතාගෙන ඉන්නේ. නෑ ඕනම කාර්යයකට පල්ලංකය අවශ්‍යයි. අපි මේ එක එක විදිහේ පුටු හදලා තියෙන්නේ මොකද? දැන් මම සරල උදාහරණයක් කිව්වොත් බලන්න. මේ දන්ත වෛද්‍ය රෝහලකට ඔබ ගිහිල්ලා ඇති. සමහර වෙලාවට. මේ දන්ත වෛද්‍යවරයාට පුටුවක් තියෙනවා. ඒතකොට ඒකේ වාඩි කරවන ඉස්සෙල්ලා රෝගියා. කකුල් දෙක මෙහෙම තියාගන්න, අත් දෙක මෙහෙම තියාගන්න, ඔළුව මෙහෙම තියාගන්න. ඇයි? ඒ කාර්යයට අදාළව කය පිහිටවා ගන්නවා. ඉතින් ඒ හැම එකටම අවශ්‍යයි. මේ ඩ්‍රයිවිං සීට් බලන්න. රියදුරු ආසන. සමහරට ඔබ දැකලා තියෙව කොයි විදිහද කියලා. ගුවන් යානයක රියදුරු ආසනයේ ඉඳලා හැම වාහනයකම පදවන්නාට ආසනයක් තියෙනවා. ඒක ඉතින් විශේෂ විදියට හදලා තියෙන අර මගීන්ගේ ආසන වගේ නෙමෙයි. ඇයි? ඒ කාර්යයේ දෙන්න එයා පරයන්කගත වෙන්න ඕනේ. කය මනා ඉරියව්වක පිහිටවා ගන්නවා. නැත්නම් ඒ කාර්ය කරන්න බෑ. ඒකයි තියෙන්නේ. එහෙනම් මේ පරයන්කේ කියන එක ගැන හරියට අපි තේරුම් ගන්න ඕනේ. ඕකත් වරද්දගෙන තියෙනවා. ඕකට එක එක ආකෘති දාලා තියෙනවා. කකුල් දෙක දිග ඇරගෙන නැත්නම් පස්සට දාලාය, පැත්තට දාලාය පරයන්කේ කියන්නේ. නැත්තම් නමල උඩු අතට තියාගෙන කියලා දැන් මේ මොකද්ද මේ කරන්නේ? මේවට එක එක ආකෘති හදලා ෆෝමැට් හදලා ඒවා කර තියාගෙන ඉන්නවා දැන්. ඉතින් ඒව කරන්න යනවා මේ. ඉතින් ඒව කරන්න ගියාම අතපය කඩා ගන්නවා විතරයි පරයන්කේ කර ගැනීමක් නැහැ. ඉතින් මේ භාවනාවේ අපි ඇති කරගෙන තියෙන යම් දෝෂ මම මේ මතක් කරන්නේ. ඉතින් එහෙම අවශ්‍ය නැහැ පරයන්කේ කියන එක භාවනාවට කියපු එකක් කියලා හුඟක් අය හිතාගෙන ඉන්නේ. භාවනාවට භාවනාවේ එක්තරා කොටසකට පරයන්කේ අවශ්‍යයි. දැන් බණක් අහනකොට උනත් පරයන්කෙන් ඉඳලා ඇහුවොත් ඒක හොඳට ශ්‍රවණය කරන්න පුළුවන්. යටිකය පහසුවෙන් තියාගෙන උඩුකය ඍජුව තියාගත්තම සාවධාන වීමේ හැකියාව වැඩි. එහෙම වැඩි. ඉතින් එහෙම නැතුවත් සමහර අය සමහර දේවල් අහනවා. දැන් මේ අලුත් තාක්ෂණික උපකරණ තියෙනවනේ. ඉතින් සමහරු බණ අහන්නේ ඕක කනේ ගහගෙන ඇවිද වැඩ කර ඉතින් අර කනේ ගහගෙන ශ්‍රවණාධාරකයේ කනට ගහගෙන ඉතින් ඒ උපකරණයත් කුඩා උපකරණ දැන් අපිට තියෙනවනේ. ඒවා එහෙම ගෙනියන්න පුළුවන් මට්ටමේ. ඉතින් ඇවිද වැඩපල කර ඉතින් අහනවා. ඉතින් ඒක අහනවට වැඩිය එතන ඇහෙනවා. ඉතින් ඒ වගේ ස්වභාවයකුත් තියෙනවා. නමුත් අපි කොයි දෙයකට ප්‍රඥා ශික්ෂාව වඩන්නත් සමාධිය වඩන්නත් එක පැත්තකින් සීලයට තුනටම මම දකින්නේ මේ පරයන්කේ පුදුම දායකත්වයක් තියෙනවා. දැන් පරයන්කෙන් ඉන්නකොට සීල ශික්ෂාවේ මොකක්වත් හුඟක් ඒවා කඩ වෙන්නේ නැහැ නේද? ඒ අපේ කායික ක්‍රියාකාරකම් නවත්තලා ඉන්න නිසා
වෙන දෙයක් නිසා නෙවෙයි. නමුත් පරයන්කේ හිටියත් සීලය කැඩෙන්න ඉඩ තියෙනවා. ඒක කොහොමද කියලා අහුවොත් ඒක පස්සේ සාකච්ඡා කරන්න පුළුවන්. සමාධිය වඩන්න ප්‍රඥාව වඩන්න ලොකු දායකත්වයක් පරයන්කේ තියෙනවා. මේ පරයන්කේ කිව්ව ගමන් ඔළුවට එන්න පුළුවන් අර කවුරු හරි මෙන්න මෙහෙම වාඩි වෙන්න ඕනේ කියලා කකුල් දෙක මෙහෙම තියාගෙන අත් දෙක මෙහෙම තියාගෙන වාඩි වෙන්න ඕනේ කියලා දීපු මොකක් හරි ආකෘතියක් ඔළුවට එන්න පුළුවන්. මේක නෙමෙයි පරයන්කය කියලා කියන්නේ. කවුරු හරි දීපු ආකෘතියක් නෙමෙයි. කය පහසු කරගන්න එක සහැල්ලු කරගන්න. හොඳයි මේ වෙලාවෙත් අපේ ශරීරය පහසු කරගමු සහැල්ලු කරගමු. වම් පාය පහසු කරගමු සහැල්ලු කරගමු. දකුණු පාය පහසු කරගමු සහැල්ලු කරගමු. පහසු විදිහකට තියාගමු. යටි කය ඉනෙන් යට කොටස. ඉනෙන් උඩ කොටස බඩ පපුව බෙල්ල හිස වම් අත දකුණු අත. සරලව. කය ඍජුවත් සහැල්ලු වෙනුත් තියාගමු. වම් අත දකුණු අතත් පහසු විදිහට තියාගමු. හොඳයි. අපි භාවනා පුහුණුවේ පළමුවෙන් කරන්නේ සීලාවර්ජනය. හැමදෙනාම මාස සමග එකට සීලාවර්ජනය කරමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සරණාගමනේ. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියං පි ධම්මං සරණං ගච්ඡාමි. තතියං පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. අපි සමාදන් වෙලා ඉන්න සීලය නැවත සිහි කරගමු. සීලාවර්ජනය විශ්ව ආචාර ධර්ම. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සංපප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාපේක්ෂාචාර ධර්ම, නික්කම්ම ශික්ෂා, අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නච්ච ගීත වාදිත විසූක දස්සනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. උච්චාසයන මහා සයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ජාත රූප රජත පටිග්ගහනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මෙත්තා විහරණං සමාදියාමි. සාදු සාදු සාදු. සීලාදිෂ්ඨානේ අපි හැමදෙනාම ඇති කරගමු. දැනටමත් අපි මේ ආර්ය සීලය හොඳින් තේරුම් අරන් ඉන්න අය. දුස්සීලභාවයේ ආදීනවත් සීලවන්තභාවයේ ආනිසංසත් යනවින් අවබෝධ කරගෙන ඉන්නවා කියන එකයි සීලේ තේරුම් ගත්තා කියලා කියන්නේ. ඉතින් එහෙම කෙනෙකුට තමයි සීලය සමාදන් වෙලා රකින්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ සීලය උපරිම ආකාරයෙන් ආරක්ෂා කරනවා කියන දැඩි අධිෂ්ඨානය අපි ඇති කරගමු. හොඳයි, තුනුරුවන් වන්දනාවත් තුනුරුවන්ගේ ගුණ සිහිකිරීමත් මේ සමගම කරමු. පළමුව බුද්ධ රත්නයේ අප්‍රමාණ ගුණ බිඳක් සිහි කරමු. මේ විදියට ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. ධම්මරත්නේ ගුණ සිහි කරමු. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සංදිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහිති. ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. සංඝ රත්නයේ ගුණ සිහි කරමු. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනීයෝ පාහුනීයෝ දක්ඛිනීයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති. සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. හොඳයි, අපි අපේ කමටහන් වලට යමු. අපි මේ
භාවනා පුහුණුවේදී භාවනාව ඇත්ත වශයෙන්ම කරන්නේ පෞද්ගලිකව කුසලයේ වැඩිම තම තමා විසින් වීර්යයෙන් යුතුව කළ යුතු දෙයක්. ඒ සඳහා හැම විටම සතිමත් භාවයේ පවත්වා ගත යුතුයි. විමසුම් නුවණ යෙදිය යුතුයි, වීර්යය යෙදිය යුතුයි. ඒ තුනට අපි කියන්නේ සතිමා සම්පජානෝ ආතාපි කියලා. සති ධම්මවිචේ විරිය කියලා බෝධිඅංග ධර්මවලදී ওই තුන හඳුන්වලා තියෙනවා. ඔය තුන තමයි භාවනාවේ මූලික කුසලතා තුන හැටියට සලකන්නේ. ඔය තුන වර්ධනය කරගත්ත කෙනෙකුට තමයි එතනින් එහාට තියෙන සීල, සමාධි, ප්‍රඥා වඩන්න පුළුවන්කම තියෙන්නේ. ඒක නිසා මහා සතිපට්ඨාන දේශනාවේ මුල ඔය ගුණාංග තුන වර්ධනය කරගන්න අවශ්‍ය කමටහන් දේශනා කරලා තිබෙනවා. ආනාපාන සති, ඉරියාපත සති, සම්පජඤ්ඤ සති වශයෙන්. ඉතින් ආනාපාන දේශනාව මේ මහා සතිපට්ඨාන දේශනාවේ ස්වરૂපය ප්‍රඥාවෙන් පටන් ගන්න දේශනාවක්. ප්‍රඥා ශික්ෂා විදර්ශනාව තුලින් තමයි යන්නේ. පළමු කොට සතිය, සම්පජඤ්ඤේ, විරිය කියන මේ කුසලතා තුන පළමු කොට ඇති කරගෙන ඍජුවම ප්‍රඥා ශික්ෂාවෙන් පටන් ගන්නවා. නාම රූප ධර්ම වල යථා ස්වභාවය තේරුම් අරගෙන ඒ නාම රූප ධර්ම වලට අනිශ්චිත වීමක් පුරුදු කරන්නේ. ඒකයි කෙටි මඟ, පහසු මඟ කියලා මේ මහා සතිපට්ඨාන දේශනාව දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ ඒකායනෝ මග්ගෝ කියලා මේක පැහැදිලි කරේ. ඉතින් ඒකායන කියන වචනෙට ඔය අර්ථකථන කරුවන් වැරදි අර්ථයක් දීලා තියෙන එකම කියලා. එකම මඟ කියලා. එහෙම අර්ථකථනය වෙන්නේ නැහැ. එහෙම අර්ථකථන දෙන්නත් බෑ ඒකායනෝ කියන වචනේ. සිහි නුවණ වීර්යය දියුණු කරගෙන ඍජුවම විදර්ශනාවට යොමු වෙලා නාම රූප ධර්ම වල යථා ස්වභාවය ප්‍රත්‍යක්ෂ කරගෙන විපස්සනා සමාධිය ඇති කර ගැනීම කියන කෙටි මඟ මහා සතිපට්ඨාන දේශනාවේදී. ඉතින් ඒකෙදි ඔය කෙටි මගේ යන අයට ඉක්මනින් අවබෝධ වෙනවා සීලය ගැන. මෙන්න මේක නොකල යුතුයි. මේක කල යුතුයි. ඊළඟට මේක මේ විදිහට කල යුතුයි. මේ ප්‍රමාණයෙන් කල යුතුයි. එතකොටයි මේ ගමනට සහයෝගය ලැබෙන්නේ කියලා. ප්‍රඥා ශික්ෂාවට බැහැගත්ත කෙනාට ඒක අපූර්වට තේරෙනවා. මේක කල යුත්තේ මේ පමණින්. මේ පමණින්. පමණ ප්‍රමාණය. ඒකට කියන්නේ මත්ත මාත්‍රාව කියලා කියන්නේ පාලි භාෂාවේ. මත්තඤ්ඤෝ බවට පත් වෙනවා. ප්‍රඥාවන්ත පුද්ගලයා. මත්තඤ්ඤෝ ඕනම දෙයක මාත්‍රාව තේරෙන. මාත්‍රාව තීන්දුව වෙන්නේ නිවනට සාපේක්ෂව. නිවනට සාපේක්ෂව. ඒක හරියට උපමාවකින් කිව්වොත් දැන් අපි වෛද්‍යවරයෙක් ළඟට ගියාම අපිට බෙහෙත් දෙනවා. ගොඩක්. කරල් වර්ග, පෙති වර්ග නොඑක්. හැබැයි යා මාත්‍රාව ලියලා තියෙනවා. මාත්‍රාව ලියලා තියෙනවා. ඇයි ලියන්නේ? මාත්‍රාව අඩු කරොත් ලෙඩේ සනීප වෙන්නේ නැහැ. මාත්‍රාව වැඩි කරොත් ඒ බෙහෙතම ඒ ලෙඩාගේ මරණයට හේතු වෙන්න පුළුවන්. හුඟක් බෙහෙත් වැඩිපුර බිව්වොත් මැරෙනවා. එහෙනම් ඒකයි වෛද්‍යවරයා මාත්‍රාවක් ලියන්නේ. මත්තඤ්ඤෝ මාත්‍රාව දන්න කෙනෙක් බවට පත් වෙනවා නිවන් මාර්ගයේදී. කුමන දෙයක් සඳහාද? අර නිරෝගී බව සඳහා අතන මාත්‍රාවක් තියෙනවනේ. නිවන සඳහා මාත්‍රාවක් තියෙනවා. තේරෙනවා මෙන්න මේක මෙපමණින් කළ යුතුයි. මේ විදිහට කළ යුතුයි කියලා. ඕක පෙරදිග වෙදකමේ තමයි හරියටම තියෙන්නේ. බටහිර වෙදකමේ ඇත්තට මේක නැහැ.
යතින් බටහිර වෙදකම හරි මට්ටම පහළ මට්ටමක තියෙන. අද අසාර්ථක වෙලා තියෙන බටහිර වෙදකම ඒ නිසා. පෙරදිග වෙදකමේ ඖෂධයේ මාත්‍රාව කියලා තව එකක් කියනවා පත්‍යං කියලා කියන්නේ අපි ඒකට සිංහලෙන්. පත්‍යං කියලා කියන්නේ පත්‍යාපත්‍ය භාවය. ඕක විනේ තියෙන. බුදුහාමුදුරන්ගේ විනේ තියෙන කාරණය. ඒ කියන්නේ සමහර දේවල් කෙරුවොත් අර බෙහෙත ගත්තට වැඩන්නේ බෙහෙතේ ගුණය නැසනවා. අපි බෙහෙත බොන ගමන් සමහර ආහාර වර්ග ගන්නවා. අර ආහාරයට තියෙන කැමැත්ත නිසා. එතකොට මොකද වෙන්නේ? අර බෙහෙතෙන් වැඩක් නැතුව යනවා. ඒක නිසා වේද මහත්තයා මම කතා කරන්නේ දොස්තර මහත්තයා ගැන නෙවෙයි වේද මහත්තයා ගැන. වේද මහත්තයා බෙහෙත් දීලා කියනවා තමයි බෙහෙත අපිට දෙන්නෙත් නෑ අපිට අදා ගන්න කියලා කියන්නේ. වට්ටෝරුව දෙන්න. බුදුහාමුදුරුවෝ ඇත්තටම වට්ටෝරු වෙදෙක්. බුදුහාමුදුරු බෙහෙත් හදලා දෙන්න බැහැ නිවනට අදාළ බෙහෙත. අපි හදා ගන්නවා. උන්වහන්සේ කමඨහන කියන. කමඨහන තමයි උන්වහන්සේගේ වට්ටෝරු. කමඨහන කියනවා. කියලා මේක කරන්න මේක හදා ගන්න. අනිත් පැත්තෙන් නික්කම්මය උගන්වනවා. නෛෂ්ක්‍රම්‍ය වගේ. නෛෂ්ක්‍රම්‍ය තමයි බුදුහාමුදුරු උගන්වපු පත්‍ය. කාමේ මාත්‍රාව කියාගෙන යනවා. මුලදී කියනවා කාමේසු මිත්‍යාචාරා වේරමණී කන්න හැබැයි මේ ගන්නට මේ විදියට කන්න මේ විදියට බොන්න කියලා පත්‍යයන් කියනවා. තවත් ඉස්සරහට යනකොට මිත්‍යාචාරා වේරමණී වෙනුවට නෙක්ඛම්මය උගන්වනවා. මෙන්න මේවා කන්නම එපා. මේවා බොන්නම එපා කියලා. තවත් ඉස්සරහට යනකොට නිස්සරණය උගන්වනවා. ඒක තමයි බුදුහාමුදුරන්ගේ පත්‍යයන් ක්‍රමය. අනිත් පැත්තෙන් අපේ තියෙන අකුසලයේ ගෙවා ගන්න කුසලයේ වඩන්න කමටහන් දීලා තියෙනවා. ඒකයි. මම දකින්නේ පෙරදිග වෙදකම සකස් වෙලා තියෙන්නේ බුදුදහමේ නිවන් සාක්ෂාත් කිරීමට බුදුරජාණන් වහන්සේ අනුගමනය කරපු ක්‍රමවේදය තුලින් කියලා. පෙරදිග වෙදකමේ වෙදකම් කරන්නේ චතුරාර්ය සත්‍ය ක්‍රමයට. රෝගයට හේතුව ඖෂධ සහ පත්‍යයන්. ඖෂධ සහ පත්‍යයන් යෙදීමේ ක්‍රමය. ඕක තියෙන්නේ පෙරදිග වෙදකම. වෛද්‍ය ශාස්ත්‍රයේ ටිකක් මම හදාarලා තියෙනවා මගේ ලොකු තාත්තා පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරයෙක් නිසා මට හොඳට තේරෙනවා මේක බුදුහාමුදුරන්ගේ ක්‍රමයට ගිහිලා තියෙන්නේ පෙරදිග වෛද්‍ය ශාස්ත්‍රය. ආයුර්වේදයේ සිංහල වෙදකම කියලා ඔහොම අපි කියන. සමහරවිට බටහිර වෙදකමේ පත්‍යයක් නැහැ. පෙරදිග වෙදකමට හුරු වෙච්ච අපි දොස්තර මහත්තයා බේත් දුන්නම අහන මේ කන්න බොන්න ඕන මොනවද කියලා. දොස්තර මහත්තයා කියන ඕන එකක් කන්න. ඕන එකක් බොන්න. ওই බේත් ටික බොන්න කියලා. එතකොට වැඩේ කෙරෙන්නේ හැමදාම ක්ලිනික් යන්න වෙනවා. ජීවිතේ තියෙනකන් ඒ කියන්නේ මේක තමයි ගැටලුව. නිවන් මාර්ගට යොමු වෙච්ච අපිත් එක පැත්තකින් නිවනට සහාය සාධක බාධක සහ සාධක තේරුම් ගන්න ඕන. බාධක ඉවත් කරගෙන සාධක කිට්ටු කරගෙන යන්න ඕන. අනිත් පැත්තෙන් කමඨහන් හරියට තේරුම් ගන්න. සීලයට අදාළ කමඨහන්, සමාධියට අදාළ කමඨහන්, ප්‍රඥාවට අදාළ කමඨහන් තේරුම් ගන්න. අපි දැන් මහා සතිපට්ඨාන දේශනාව ඔස්සේ අර ඒකායනෝ මග්ගෝ තෝරගෙන තියන්නේ අපි. පහසු කෙටි මඟ. අපහසු දුර මාර්ගයක් තියෙනවා. ඒක එහෙම තියෙනවා. කොයිකටත් එහෙම තියෙනවානේ. අපි පහසු කෙටි මඟ. ඒකායනෝ මග්ගෝ කියන්නේ පහසු කෙටි මඟ කියන එක. එකම මඟ නෙමෙයි. තව එකක් තියෙනවා. අපහසු දුර මඟකුත් තියෙනවා. ඕන නම් ඒක යන්නත් පුළුවන්. ඒක නිසා භාවනාවේදී මගේ ජීවිතේ මම තෝරගත්තේ පහසු කෙටි මඟ.
මම අනිත් ඇත්තු මට භාවනාව උගන්වන්න භාවනා ගැන යමක් කියලා දෙන්න කිව්වොත් මම කියන්නේ මේකම. ඔය අපහසු දුර මාර්ග කියන්නේ මගේ භාවනා වැඩමුළු වල භාවනා උපදේශ වල තියෙන්නේම ඔච්චරයි. ඉතින් සමහරු ලෝකේ තියෙන නොයේක් භාවනා ක්‍රම මට මේ ඊයේ පෙරේද කතා කර අපේ කල්යාණ මිත්‍රේ මොකද්ද බුරුම භාවනා ක්‍රමය ගැන කියෙව්වා. ඉතින් ඒකේ මෙහෙම තියෙනවා. ආදි වශයෙන් කියන. තව නොයෙක් භාවනා කරනවා. ඉතින් මම කිව්වා මෙච්චර පහසු කෙටි එකක් තියාගෙන ඇයි මේ අපරාධනිකන් මේ කාලේ නාස්ති කරන්නේ? අර එක භාවනා ගුරුවරුන්ගේ භාවනා ක්‍රම හදාර ඒවා ප්‍රැක්ටිස් කර ඉතින් කාලේ නාස්ති කරන විතරක් නෙවෙයි පටලවා ගන්න. ඉතින් හුඟක් දේවල් ඕනේ නැහැ. සතිපට්ඨාන මහා සතිපට්ඨාන දේශනාව ඒකායනෝ මග්ගෝ පහසු කෙටි මග අපි ඒක තෝරගෙන ඒක. ඉතින් අපි ඔය පහසු කෙටි මගේ මූලික කුසලතා තුන දැන් වර්ධනය කරගෙන තියෙන්නේ භාවනාවට අවශ්‍ය සතිමා සම්පජානෝ ආතාපි. අවදිමත් බව, දැනුවත් බව සහ උත්සාහය වීර්යවන්ත බව. ඔය තුනේ ඉඳගෙන නාම රූප ධර්මවල යථා ස්වභාවය ප්‍රත්‍යක්ෂ කරගනිමින් යන්නේ. දැන් අපි රූප ධර්ම කොටස පහු කෙරුවා කායානුපස්සනාවේ. පටිකූල මනසිකාර ධාතු මනසිකාර සීවතික කාය උපසංහරණ වශයෙන් කමඨාන් තුනකින්. ඊළඟට අපි වේදනානුපස්සනාවට ආව නාම ධර්ම පැත්තට ආව. නාම ධර්ම වලින් ප්‍රබලතම නාම ධර්මය වේදනා විඳීම කියන එක. ඉතින් ඒකට අවදි වෙලා ඒක ගැන විමසුම් නොවන යොදාගෙන දැන් විඳිනවා අපි හොඳට විඳින අය බවට පත් වෙලා තියෙන නොවිඳින අය නෙමෙයි. වේදියමානෝ වේදියා මේති පජානාති ආදී වශයෙන් හොඳින් විඳින අය බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඊළඟට තියෙන චිත්තානුපස්සනාවට අපි ආවා. චේතනා චිත්ත ඔන්න දැන් උතන තමයි අපිට ගාක් සුද්ධ කරගන්න අවශ්‍ය පිරිසිදු කරගන්න අවශ්‍ය තැන. ඔය හැඟීම් පැත්ත. දියොතෙන්දී අපිට ප්‍රඥාවෙන් ලබා දෙන දායකත්වය අති විශාලයි. ප්‍රඥා ශික්ෂාවෙන් විශාල දායකත්වයක් ලබා ගන්න වෙනවා අපිට. මේ චේතෝ පරිය වෙන්න ඕන එක පැත්තකින්. චේතෝ පරිය කියලා කියන්නේ චිත්ත ස්වභාවයේ පිරිසිඳ දැන ගැනීම. ඊළඟට අපි එන්නේ චිත්ත පරියෝදපණයට. සචිත්ත පරියෝදපන. චිත්තාවේගී අංශය හැඟීම් පැත්ත පුරුදු කරන්න. ඉතින් එතෙන්දී බුදුරජාණන් වහන්සේ අර ඕලාරිකම චිත්තාවේග තුන ඉස්සරහට ගත්තා. ඉස්සරහටම සරාගං කියන්නේ ඕලාරිකම එක. සදෝසං සමෝහං මේ තුන තමයි ඕලාරිකම හැඟීම් තුන. චිත්තාවේග තුන. මේ නරකයි කියනවා එහෙම නෙමෙයි. සමහරු රාග, දෝෂ, මෝහ කිව්ව ගමන්ම නෙගටිව් මානසිකත්වයක් ඇති කරගන්න. ඉතින් එතන ඉඳලාම ගැටීම තමයි පටන් ගන්න. භාවනාවක් කරන්න හම්බ වෙන්නේ මේක නැති කරගන්න ඕන, මේක අයින් කරගන්න ඕන කියලා ඔහොම පටන් ගන්න. චිත්තානුපස්සනාවේ එහෙම කියන්නේ නැහනේ. චිත්තානුපස්සනාවේ කියනවාද රාගසිත නරකයි කියලා. ද්වේෂහිත නරකයි කියනවාද? මෝහහිත නරකයි කියලා. එහෙම නැත්නම් වීත රාග හිත හොඳයි කියනවාද? වීත දෝෂ හිත හොඳයි කියනවාද? වීත මෝහ හිත හොඳයි කියනවාද? සංකිට්ත හිත හොඳයි හෝ නරකයි කියනවාද? වික්කිට්තය හොඳයි හෝ නරකයි කියනවාද? ඉතින් අපි වරද්ද ගන්න තැන උතන. හොඳ නරක කියලා එකක් හදාගෙන ඒකෙන් පටන් ගන්නවා. ඒකයි. නෑ. මේ භාවනාවේදී පවතින දෙයට අවදිමත් වෙලා බලන්න. ඒක ඒ මොහොතේ හේතුඵල ධර්මානුකූලව ඇති වෙන එක. රාග සිංහලෙන් අපි ඔකට කිව්වා රංජනය වීම කියලා. විතරාග විරංජනය වීම හිත.
මොකෙන්ද මේ රංජනය වෙන්නේ? මොකෙන්ද විරංජනය වෙන්නේ? ඒ මොහොතේ වර්තමාන මොහොතේ අපිට ගෝචර වන ඉන්ද්‍රිය ආරම්මණය එක්ක රූපයෙන් රංජනය වෙනවා. එහෙම නැත්නම් ශබ්දයෙන් රංජනය වෙනවා. එහෙම නැත්නම් ගන්ධයෙන්, එහෙම නැත්නම් රසයෙන්, එහෙම නැත්නම් ස්පර්ශයෙන්. එහෙම නැත්නම් වැටහුණු කාරණේ නිසා හිත රංජනය වෙනවා. ඔය ආරම්මන හයෙන්ම රංජනය වෙන්න පුළුවන්. සරාගං විරංජනය වෙන්නත් පුළුවන් විතරාගං. ඉතින් කමක් නැහැ ඔය දෙකටම අවදි වෙන්න. විතරාගං වා චිත්තං විතරාගං චිත්තන්ති පජානාති සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. එහෙමනේ. සදෝසං ඊත දෝසං. අරමුණත් එක්ක රංජනය වෙනවා නෙවෙයි දැන්. අරමුණ පිළිබඳ යම්කිසි ප්‍රතික්ෂේප මානසිකත්වයක් ඇති වෙනවා. සදෝෂ. එහෙම වෙන්න පුළුවන්. මං එයාට කැමති නෑ, මං ඒකට කැමති නෑ, මං එතෙන්ට කැමති නෑ, මං එහෙම වෙනවට කැමති නෑ. ඔය කියන්නේ මොනවද? මේ සදෝෂ චිත්තය. නැත්නම් අපි ඔකට පටිඝානුසය කියන්න පුළුවන්. සරාග චිත්තය, රාග අනුසය. ඔක සිතේ ස්වභාවය. සිතේ ස්වභාවය. ඉතින් ඇයි අපි ඔකත් එක්ක දඟලන්නේ? ඇයි අපි ඔක හොඳයි හැරි? රාගහිත නරකයි, විරාගහිත හොඳයි, ද්වේෂහිත නරකයි, වීත දෝෂහිත හොඳයි කියලා එකක් බදාගන්න, අනික තල්ලු කරන්න දඟලන්නේ ඇයි? මේ රණ්ඩුව මේ අරගලේ පටන් ගන්නෙ ඇයි? බුදුරජාණන් වහන්සේ කිව්වේ ඒක සබාධමයට අයිති දෙයක්. අතහැරලා නිකන් ඉන්න. අතහැරලා නිකන්. අරගලය නතර කරන්න ඉගැන්වුවා බුදුරජාණන් වහන්සේ. අපි කැමති අරගල කරන්න. අපි කැමති රණ්ඩු කරන්න. එක්ක බදා ගන්න අරගලේ, එක්ක අයින් කරන්න අරගලේ. මේක නතර කරන්න ඉගැන්වුවේ බුදු පියාණන් වහන්සේ. මේ චිත්තානුපස්සනාවේදී උගන්වන්නේ ඒක ඔබේ හිතත් එක්ක කරන අරගලේ නතර කරන්න. විවිධ චිත්ත ස්වභාවයන් ඇති වෙයි. උදාහරණ විතරක් 16ක් කියමු. මේවා උදාහරණ. හිත් 16යි කියලා ගන්න එපා. අර අභිධර්මයට වැරදුණු තැනක් තියෙනවනේ චිත්ත 89යි කියවනේ. ඈ. එහෙම තමයි. ඒ වයින් වරද්දපු දැන් මේ දවස්වල මම ස්වාමීන් වහන්සේලාගේ අපේ ධර්ම සාකච්ඡාවේ මහා රාහුලෝවාද සූත්‍රය කතා කරන තැන ඉතින් රූප විස්තර කරන්න ගිහිල්ලා රාහුලෝවාද සූත්‍ර අටුවාව ලියන්නේ බුද්ධඝෝෂාව මජ්ක්‍ධිම නිකාය අටුවාව. ඉතින් ඒක කියලා රූපය විස්තර කරන්න ගිහිල්ලා ඊට පස්සේ උන්වහන්සේම කියනවා මගේ විසුද්ධි මාර්ගය බලන්න කියලා. උන්වහන්සේම ලියපු පොත. ඉතින් විසුද්ධි මාර්ගයේ ඔය රූප හතර මහා භූත බුදුරජාණන් වහන්සේ කියපු එතෙන්දලා රූප 28ක් කියලා අන්තිමට කියනවා බුද්ධඝෝසාමඳුර විසුද්ධි මාර්ගයේ ඔන්න රූප 28යි තියෙන්නේ අඩුත් නැහැ වැඩිත් නැහැ කියලා. අඩුත් නැතුව වැඩිත් නැතුව 28යි තියෙන්නේ කියලා. උපාදාය රූප භූත රූප 4ක් කියලා උපාදාය රූප 24ක් කියලා ඊට පස්සේ කියනවා අඩුත් නැතුව වැඩිත් නැතුව 28ක් තියෙනවා කියලා. ඉතින් එහෙම තමයි ඔයයි විග්‍රහ. මේ විපරිණාමය වෙන මේ අනිත්‍ය වෙන මේ ඇති වෙලා පැවතිලා නැති වෙලා යන රූප ධර්මව 28ක් තියෙනවා කියලා කියනවා. සංඛ්‍යා විද්‍යාවට දාලා. ඉතින් එහෙම තමයි මේවයි තියෙන දෝෂ වැරදි. ඉතින් ඔය විදිහටම අභිධර්මයේ සිත් 89යි කියලා කියනවා. චෛතසික 52යි කියලා කියනවා. නාම ධර්මයක් තියා රූප ධර්මයක්වත් සංඛ්‍යා විද්‍යාවෙන් ඉදිරිපත් කරන්න බෑ. අපි සම්මුතික වශයෙන් මෙතන පොල් ගෙඩි 10යි 20යි කියලා කිව්වට මේ රූප ධර්ම නාම ධර්ම සංඛ්‍යා විද්‍යාවෙන් කියන්න බෑ. නමුත් මේ චිත්තානුපස්සනාවේදී බුදුරජාණන් වහන්සේ චිත්ත ස්වභාවයන් උදාහරණ වශයෙන් අපිට තේරුම් ගන්න චිත්ත ස්වභාවයන් 16ක් ඉදිරිපත් කරා. මුලටම ගත්තාර ඕලාරික චිත්ත ස්වභාවයන් ටික.
සරාග, විතරාග, සදෝෂ, විත දෝෂ, සමෝහ, විත මොහ, සංකිට්ත, වික්කිට්ත. එතන ඉඳලා තියෙන්නේ සුකුම ඕලාරික නෙමේ සුකුම චිත්ත ස්වභාවයන් 8ක් කියනවා. ඇත්තටම ඒවා සමහර විට ඒ ස්වභාවයනොත් අපි අර කලින් සාකච්ඡාවේදී මතක් කරා වගේ එක්තරා විදිහක සකස් වීමක් වෙන්නත් පුළුවන්, තත්වගත වීමක් වෙන්නත් පුළුවන්. හේතුඵල ධර්මානුකූල. එනත අපි තත්වගත කරනවා සමහර වෙලාවට. එද අපි මෙතන සිට අවධානය යොමු කරන්නේ ඒ චිත්ත ස්වභාවයන්ට. මහග්ගත, අමහග්ගත, සෞත්තර, අනුත්තර, සමාහිත, අසමාහිත, විමුක්ත, අවිමුක්ත කියලා. එතකොට මේවා පැහැදිලි කරන්න යද්දි සමහර වෙලාවට ඔබ මේ සූත්‍ර කියවද්දි මේවට දීපු පරිවර්තන ඔබට මුණ ගැහෙන්න පුළුවන්. දැන් අපි දැනට පාවිච්චි කරන මෘදුකාංගය, අන්තර්ජාලගත මෘදුකාංගය tipitaka.lk එහි අන්තර්ගත කරලා තියෙන්නේ කල්යාණ මිත්‍රයෝ අපේ ලංකාවේ තියෙන බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවට සපයපු සිංහල අර්ථ තමයි දකුණුපස තීරුවේ ඇතුළත් කරලා තියෙන්නේ. ඉතින් ඒවයි අර්ථ සපයලා තියෙන්නේ අර අටුවාව බලලා. බුද්ධ ഘോഷ හඳුනන හරි ඒ කවුරු හරි දීපු අටුවාව බලලා තමයි ඒවට අර්ථකථනය කරලා තියෙන්නේ. එහෙම නැතුව බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ පරිවර්තනය කරපු ඇත්තන්ට මේ සිත් පිළිබඳ කිසිම අදහසක් තිබිලා නැහැ. මොකද මේවා භාවනාවට අරගෙන නැහැ. මේක පරිවර්තනය කරන්න ගියාම කිසිම අදහසක් නැහැනේ. දැන් මේකට අදහසක් සිංහලෙන් දෙන්න බැලුවා, අටුවාව හමු වුණා. අටුවාවේ කියලා තියෙන විදිහට මේවට පරිවර්තනය දීලා තියෙනවා. ඒක හොඳටම පැහැදිලි. මේ සුකුම සිත් 8 විස්තර කරද්දී මහග්ගතං චිත්තං කියන එක මහත්ගත සිත වරහන් ඇතුලේ දාලා තියෙනවා. රූපාවචර අරූපාවචර සිත් කියලා. කොහෙන්ද ඒ වාවේ? ආරාභි ධර්මයෙන් ආපුවා. ඒකයි. ඊළඟට මහත්ගත සිතේ ඊළඟට අමහත්ගත සිත ඒකමයි සිංහලෙන් දීලා තියෙන්නේ. අමහත්ගත සිත කියන එකට කාමාවචර සිත කියලා දීලා තියෙන්නේ. ඔය විදිහට. සෞත්තර කියන එක සෝත්තර කියලා සිංහලට හරවලා සෝත්තර සිත. ඒකේ වරහන් ඇතුලේ දීලා තියෙන එක සිංහලෙන් කියවන කෙනෙකුට තේරෙන්නේ නැහැ කොහොමද. ඉතින් ඒ විදිහට මේවයි අර්ථකථන දෙන්න උත්සාහ කරලා තියෙන්නේ. ওই විදිහට. ඉතින් අපි ඊට වැඩිය මේ හිත ගැන අවදිමත් වෙන්න හිත අපි මුල් සාකච්ඡාවේදී කිව්වා විවෘතව නිරීක්ෂණය කරන්නෙක් බවට පත් වෙමු කියලා. එහෙමපත් වෙලා තමයි අපි මේ හිත දකේ. එතකොට සිතේ ඕලාරික අවස්ථා පෙන්වන්න අවස්ථා 8ක් ස්වභාවයන් 8ක් පෙන්වුවා බුදුරජාණන් වහන්සේ. මේ මුල්ලට අපි යට ගැන කතා කරා. එවැනි තත්වයන්ට හිතපත් වෙනවා. තත්වගත වෙනවා. ඊළඟට මේ සුකුම අවස්ථා මුලට තියෙන්නේ මහග්ගත කියලා. මහග්ගත සහ අමහග්ගත. මේකේ ප්‍රතිවිරුද්ධ ස්වභාවයන් හුඟක් වෙලාවට මේ පෙන්වන්නේ. එහෙම වෙනවා. ඕනම දැන් රූප ධර්ම වලත් අපි දැක්කනේ පටිකූල මානසිකාරයේදී ප්‍රතිවිරුද්ධ ස්වභාවය පෙන්වන්නේ. නේ. එතකොට චිත්තය තුල චිත්ත ස්වභාවය වල ප්‍රතිවිරුද්ධ මට්ටම් ඇති වෙයි. ඉතින් මහග්ගත කියන එක අපි ගත්තොත් ක්‍රමයෙන් හිත මේ කිසියම් උසස් මට්ටමකට අපේපත් වෙනවා. දැන් මේ කාමාවචර, රූපාවචර, අරූපාවචර කියන කාරණයක් මෙතෙන්ට සම්බන්ධ කරලා තියෙනවානේ. ඉතින් ඒකත් අපිට මෙතෙන්දී ගත හැකියි. දැන් අපි කාමයේ ආදීනව ටික ටික තේරෙනකොට දැන් අපි පස්සට පොඩ්ඩක් යමු. ඒ අදහස නැතුව දැන් අපි රූප ධර්ම වල යථා ස්වභාවය තේරුණානේ කායානුපස්සනාවේදී.
එතකොට දැන් රූප ධර්ම කෙරෙහි අපේ හිතේ ඇති වෙලා තියෙන වෙනස බලන්න මොකද්ද කියලා. ඔන්න මහග්ගතේ තේරෙනවා. අර අටුවාවයි පරිවර්තනය පැත්තකින් තියමු. මේක බලන්න ඕන තමන් ආපු ගමනේ. ගමනත් එක්ක. දැන් අපි කායානුපස්සනාව නේ ඊටත් පල්ලෙහාට යමු අපි. ආනාපාන සති ඉරියාපත සති සම්පජඤ්ඤ සති. ආනාපාන සතියට ගිහිල්ලා බලමු. ආනාපාන සතිය වැඩුවම මහග්ගත ස්වභාවයක් හිතේ ඇති වුණා. මොකද්ද? කලින් අපිට ඒ කාර්මණක සිහිය පවත්වා ගන්න බෑනේ. නේ? ඊට පස්සේ අපිට පුළුවන් වුණා ඒ කාර්මණක සතිය පවත්වා ගන්න. මේ අවදිමත් බව පවත්වා ගන්න පුළුවන්. අන්න. අමහත්ගත තත්වයේ සිට මහත්ගත තත්වයකටපත් වුණා. ඒ කියන්නේ කිසියම් උසස් මට්ටමකට පැපත් වුණා කියන අදහස මේ. ඒ අදහස මේ කියන්නේ. මොකද මේක කිසියම් බුද්ධ දේශනාවට අනුව කිසියම් පාත්‍යයක යම් කිසි මාර්ගයක ආවනේ අපි. ඒක වැඩුවොත් තමයි මෙතෙන්දි මේ මහත්ගත හිත හමු වෙන්නේ අපිට. ඊළඟට ඉරියාපත සතියට ඇවිල්ලා බලන්න. අපි සතර ඉරියව් සිහියෙන් පවත්වන්න පුරුදු වුණා. දැන් අපි ඉස්සර එහෙම නෙමෙයි තිබුණේ. ඊළඟට මේ ඉරියව් වල තියෙන යම් අඩුපාඩුකම් පවා අපිට තේරෙන්න පටන් ගත්තා. ඔන්න විමසුම් නුවණ කියන එක කලින් විමසුම් නුවණක් තිබුණේ නැහැ. සම්පජානකාරී ගතියක් තිබ්බේ නැහැ අපේ. දැන් මේ කමඨහන් වඩනකොට සම්පජානකාරී ගතිය අප තුලින්ම මතුවලා ආවා. අන්න මහත්ගත වුණානේ. එහෙම වුණානේ. ඊළඟට සම්පජඤ්ඤ පබ්බය එදිනෙදා වැඩ සිහිනුවණින් වීර්යයෙන් කරන්න බුද්ධ දේශනාව අනුව අපි පුරුදු වුණා. දැන් කලින් හිටියට වඩා වෙනසක් වෙලා නැද්ද ජීවිතේ? පැහැදිලි වෙනසක් වෙලා තියෙනවානේ. ඒක තමයි මහත්ගත භාවය කියලා කියන්නේ. මහ වටිනාකමක් ජීවිතේට ටික ටික එකතු වුණා කියන්නේ. ඒක අපිට මේ සතිපට්ඨාන භාවනාව කරගෙන එද්දි චිත්තානුපස්සනා මට්ටමට එනකොට අපිට අප තුලින් දකින්න පුළුවන් මානසික වෙනසක්. අර තිබුණු අසතිමත් භාවයේ ගෙවිලා සතිමත් භාවයක් ආවන්න මහත්ගත භාවය. අසම්පජඤ්ඤකාරී භාවයේ ගෙවිලා සම්පජානකාරී භාවයක් ආවා. නේ? එහෙම ආවනේ. විරිය නැතිකම ආතාපි ගුණේ නැතුව තිබිලා දැන් ආතාපි ගුණය අන්න මහත්ගත වුණා. අමහත්ගත තත්වයේ සිට මහත්ගත තත්වයට ආවා. හැබැයි මේ මහත්ගත තත්වයත් අනිත්‍යයි අනාත්මයි. ඒකයි ඔතනම අමහත්ගත චිත්තයක් දක්වලා තියෙන්නේ. මහත්ගතං චිත්තං කියලා අර වැඩුණු සිත ඉහළට සිත දියුණු වුණු සිත සමහර වෙලාවට පහළට වැටෙනවා. සතිමත් බව වඩාගත් එක්කෙනා මෙන්න අසතියෙන් වැඩ කරන හිතේ ගම. සම්පජානකාරී බව දියුණු කරගත් එක්කෙනා අසම්පජානකාරීව වැඩ කරන. ආතාපි වුණ කෙන ආතාපි වෙනවා. එතකොට ඒ ස්වභාවයටත් අවදි වෙන්න කියලා කියන්නේ. හිතේ සතිමත් බව විමසුම් නොවන වීරිය ඒ මහත්ගත භාවය. අසතිමත් බව අමහත්ගත භාවය. අසම්පජන්නකාරී බව අමහත්ගත බව. කුසීත බව ඒ කියන්නේ ආතාපි ගුණේ නැතිකම අමහත්ගත බව. ඒකට ආපහු වැටෙන වෙලාවල් තියෙනවා. ඒ හැටි. එහෙම නැත්තම් බුදුරජාණන් වහන්සේ මහත්ගත චිත්තේ විතරක් දේශනා කරන්න තිබුණා. නෑ. තවත් අපි ඉස්සරහට යමු. මහත්ගතේ තේරුම් ගන්න උත්සාහ කරමු. ඊළඟට අපි ආව නේද කායානුපස්සනාවට. පටිඝෝල මනසිකාරයේදී අපි එක පැත්තක් අල්ලගෙන හිටියනේ. එකයි දැනගෙන හිටියේ. අනුකූලයක්, සුචියක්, සුභයක් විතරක් අඳුනගෙන ඒක බදාගෙන හිටියේ. නේ? එතකොට අමහත්ගතයි සිත. උසස් මට්ටමේ හිතක් නෙමෙයි. හැඟීම හරි ඕලාරිකයි.
හැබැයි අපි කේසාලෝමානකා දන්තාවල පටිකූලයක් තේරුම් ගත්තා. අන්න දැන් දෙපැත්තම දැක්ක අපිට එතෙන්දි ප්‍රඥාව ගොඩාක් සහය වුණා. සහය වුණා මොකද උනේ? හිත අමහත්ගත තත්වයේ සිට මහත්ගත තත්වයට ආවා. අර එක දෙයක් විතරක් අල්ලගෙන බදාගෙන ඒකම තියෙන්න ඕන. කෙස් කළුවට සුදට දිගට තියෙන්න ඕන, දත් ටික සුදට පේලියට තියෙන්න ඕන. එහෙම නැති දත් නම් වලින් වැඩන්නේ නේ. ඔහොම කියලා ඇලි ගැටි තිබුණු අර අමහත්ගත සිත මොකද උනේ? මේ දෙකම බාර ගන්න. අනුකූලයයි පටිකූලයයි, සුචියයි අසුචියයි, සුභයයි අසුභයයි දෙකම බාර ගන්න, දෙකටම උපේක්ෂා වෙන හිතක් හැදුන්නේ නැද්ද? අන්න මහත්ගත සිත. මහ වටින එකක් කියලා සිංහලෙන් ඔකට කියන්න පුළුවන්. මහග්ගතං. මහාර්ග තත්වයටපත් වුණා. මහග්ග කියන එක මහාර්ග කියලා අපි සිංහලට දාලා තියෙන සමහරට මහ වටිනකමක් තියෙන. අග්ගති කියලා පාලියෙන් කියන්නේ වටිනාකම. අගය මහග්ග. එහෙම උනේ නැද්ද අපේ හිත? පටිකූල මානසිකාරයේ වැඩුවම එහෙම වුණා. හැබැයි ඔහොම හිත සමහර වෙලාවට වෙනස් වෙනවා. ආපහු අර අනුකූලයක පොරබදන වෙලාවල් ඇති වෙනවනේ. පරණ පුරුද්දට කියලා. අමහග්ගතං චිත්තං. එහෙම වෙන්නේ නැද්ද? වෙනවා. හැබැයි එහෙම වුණාම කලබල වෙන්න ඕනේ නැහැ. ඇයි? අමහග්ගතං චිත්තං තිපජානාති. අර හොඳ මට්ටමේ ඉඳලා මහාර්ග තත්වයේ ඉඳලා මහ වටිනා මට්ටමේ ඉඳලා පහළට වැටුණා කියලා. අපේ ජීවිතේ එහෙම වැටෙනවා. තමාරු අපිට දොස් කියනවා. මෙච්චර හොඳට හිටිය මිනිස්සයා නේද මෙහෙම මේ වැඩේ කරගත්තේ. එහෙම නැත්තම් අපි කියනවා මං හිතුවේ නෑ ඔයා ඔහොම දෙයක් කරයි කියලා. ඔහොම නොසලකිලියෙන් වැඩ කරයි කියලා. ඔහොම අසතිමත් භාවයෙන් වැඩ කරයි කියලා. ඔයා භාවනාත් කරන කෙනා නේද? ධර්මයක් දන්න කෙනා නේද? මටත් බණ කියන එක්කෙනා නේද? නේ? එතකොට අපි තේරුම් නොගෙන හිටියොත් අමහග්ගතයක් එනවා කියලා. ඔන්න කම්පණය වෙනවා. අයියෝ මට මොකද උනේ? මම මෙච්චර සතිය තියාගෙන සම්පජඤ්ඤය තියාගෙන වීරිය තියාගෙන දෙපෙක්කෙනා සතිය නැති වුණා. සම්පජඤ්ඤය නැති වුණා. වීරිය නැති වුණා. අනුකූල පටිකූල දෙක හොඳට තේරුම් අරන් හිටියා. මම මේ අනුකූලයේ ඇලෙන්න පටිකූලයේ ගැටෙන්න පටන් ගත්ත නේද කියලා. ඒක නොවෙන්නේ බුදුරජාණන් වහන්සේ අපිට කියලා තියෙන්නේ මහග්ගත වුණත් සිත අමහග්ගත වෙනවා. දෙකම තත්වගත වීම දෙකක් හැටියට තේරුම් අරගෙන දෙකටම උපේක්ෂා වෙන්න. ඒකයි මේ කියන්නේ. මහග්ගතං චිත්තං තිපජානාති අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තං තිපජානාති. තවත් අපි කමඨහන් වලට යමු. පහුගිය කමඨහන් මේ වෙන ඒව නෙමෙයි. අපේ අර දීලා තියෙන අර්ථකථන නෙමෙයි. අපිට අපේ තුලින් දැකගත හැකි දේ මේ කමඨහන් වල ඇවිල්ලා තියෙනවා නම් මේ මහග්ගත භාවය අපිට අපේ තුල තියෙනවා. ඊළඟට තිබුණ ධාතු මනසිකාරයනේ. රූප ධර්ම පිළිබඳව තිබුණු අමහග්ගත සිත් නැති වෙලා ගියා අපි. රූප ධර්ම පිළිබඳව තිබිච්ච අර කැත ඕලාරික බාලහිත් ඒවට තමයි අමහග්ගත චිත්ත කියලා. මදහත් උපේක්ෂා සහගත සිත් ඇති වුණා රූප ධර්ම කෙරෙහි. ධාතු මනසිකාරය වැඩපුවාම දැන් ඉස්සර ඕවට දීපු වටිනාකම් ඔක්කොම නැති වෙලා දැන් මේ භෞතික දේවල් ඔක්කොම සතර මහා ධාතු සතර මහා භූත හැටියට දැන් අපිට ප්‍රත්‍යක්ෂයි. කොයි විදිහට තිබ්බත් උපාදාය රූප කෙලවරක් නැහැ. අනන්තයි අප්‍රමාණ. සතර මහා ධාතුත් නිට්ටයද? නිට්ටයද පඨවි? නිට්ටයද ආපෝ?
නිට්ටයද වායෝ, නිට්ටයද තේජෝ. මේ සතර මහා භූත සතර මහා ධාතු මං කැමති විදිහට මට ඕන හැටියට කැමති ආකාරයට පවත්වන්න පුළුවන්ද? හැබැයි එහෙම අමහග්ගත චිත්තයක් අපිට තිබුණානේ. තිබුණ නැද්ද? තිබුණා. දැන් මේ චිත්තය තියනවද? නැහැ. ඒක චිත්තය දැන් මහග්ගත වෙලා. මේ සතර මහා භූතත් අනිත්‍යයි අනාත්මයි. ඊට පස්සේ සතර මහා භූත වලින් සකස් වෙන නැත්නම් උපාදාය වෙලා එකට ගොනු වෙලා හැදෙන භූත රූප. භූත රූප. ඒව නිට්ටයද? අපි ඒව නිට්ටයයි කියලා හිතාගෙන හිටියේනේ. අමහග්ගත චිත්තයක් අපිට තිබුණා. බාල හිතක්, මෝඩ හිතක්, අඥාන හිතක්. ඒකටයි මේ අමහග්ගත චිත්තය කියන්නේ. මෝඩ විදියට බාල විදියට ඒව ගැන හිතා හිටියේ. මේ ද්‍රව්‍ය භාණ්ඩ වස්තු ගැන, දේපල ගැන, ව්‍යාපාර ගැන, යාන වාහන ගැන, ඉඩකඩම් ගැන, කන බොන දේවල් ගැන, ඇඳුම් පැළඳුම් ගැන, ගෙවල් දොරවල් ගැන නේ එහෙමනේ තිබුණේ. නමුත් දැන් දන්න මේ සේරම සතර මහා භූත, සතර මහා භූත වලින් සකස් වෙච්ච උපාදාය රූප. ඒවට අපි වටිනාකම් දීලා තියෙනවා. නමුත් මේ හැම දෙයක්ම අනිත්‍යයි අනාත්මයි කියන අවබෝධය ඇති වෙලා දැන් මේවත් එක්ක ගනුදෙනු කරන හිතේ ස්වභාවය කොහොමද? ආන්න මහග්ගත චිත්තය. ධාතු මනසිකාරයේ වැඩුවම අමහග්ගතේ සිට මහග්ගතේ දක්වා චිත්ත පරිවර්තනය, චිත්තාවේගියන්සේ දියුණුවක් ඇති වෙනවා. ඔය මහග්ගත චිත්තය මම හිතන්නේ තියෙනවා අපේ කල්යාණ මිත්‍රයන් තුල තියෙන. මේ ධම් ස්වභාවයේ ඉන්න මේ භාවනා වැඩමුළුවේ ඉන්න නැත්තන්ගේ ළඟ තියෙන. හොඳට බලන්න නැද්ද කියලා. ඔය කමඨහන් ටික වඩාගෙන එනකොට හිත මහග්ගත වීගෙන එනවා. ඒකයි ස්වභාවය. කායानुපස්සනාවේ තව කමඨහනක් අපිට තිබුණා. සීවතික කාය උපසංහරණය. චඩ්ඩිත කාය. අතහැරලා දැමූ රූප කායන් තමන්ගේ ශරීරයට සංසන්දනය කළ බැලුවා. හයම්පිකෝ කායෝ යවං ධම්මෝ යවං භාවි ඒතං අනතීතෝ. මහග්ගත උනේ නැද්ද අපේ හිත? අපි ඔය මලමිනී අල්ලගෙන කරපු මෝඩකම්, අඥානකම්, කැඩුණු බිඳුණු ද්‍රව්‍ය භාණ්ඩ වස්තු සම්බන්ධයෙන් අපේ තිබුණු මෝඩ අවිද්‍යාත්මක හැඟීම් අයින් වෙලා ගියේ නැද්ද? ඔය සීවතික කාය උපසංහරණය කරපුවා මහග්ගත උනේ නැද්ද අපේ හිත? දැන් මේ මලමිනිය පිළිබඳව තියෙන මෝඩ අදහස් ටික අපේ හිතින් අයින් වුණේ නැද්ද? මේක කුණු වෙලා යන, ඕජාව ගලලා දි รา පත් වෙලා යන, අන්තිමට ඇට වෙලා ඇට සුණු විසුණු වෙලා යන එකක්. ඒ වගේ මෝඩ අදහස් ටික අපේ හිත වලින් අයින් වෙලා ගියා. ඕව පිළිබඳව තිබිච්ච විවිධ මිත්‍යා දෘෂ්ටි, මිත්‍යා හැඟීම්, මේකෙදී අපේ ප්‍රඥාව ගොඩාක් උපකාරී වුණා. මේ යන්නේ ප්‍රඥා භාවනාව ඇත්තට. ওই ටික වුණානේ. හිත මහත්ගත වුණා. දැන් මලමිනී ගැන ඉස්සර මලමිනී වලට බයයිනේ. මිනී ඇට වලට, මිනී අලු වලට. දැනුත් එහෙමද? දැනුත් එහෙමනම් හිත මහත්ගත වෙලා නැහැ. මහත්ගත චිත්තයක් නෙමෙයි තියෙන්නේ එතකොට. ඒකයි. ඉතින් ඔන්න ඔය විදිහට මහත්ගත වෙලාද නැද්ද කියලා චිත්තය Tamanට තමා තුළින් දකින්න පුළුවන්. ඒකයි. දැන් මහත්ගත චිත්තය අපිට අප තුළින් තේරුම් ගන්න පුළුවන්. අර ඕනනම් දැන් අර අටුවාවේ කියපු කාරණේ ගැනත් හිත යොමු කරාට කමක් නැහැ. අටුවාවේ කාමාවචර, රූපාවචර, අරූපාවචර කතාවක් කියනවනේ. එහෙමනේ ඔය පරිවර්තන දීලා තියෙන්නේ. එතනත් පටලවාගෙන තියෙන අමහග්ගත චිත්තේ කාමාවචරයි කියලා. මහග්ගත චිත්තේ රූපාවචරය, අරූපාවචරයි කියලා නෑ. රූපාවචර, අරූපාවචර වෙනවා නම් සිත ඒත් අමහග්ගතයි.
කාමාවචර කොහොමටත් අමහග්ගතයි. නමුත් රූපාවචර වෙනෝ නම් අරූපාවචර වෙනෝ නම් ඒත් හිත අමහග්ගතයි. ඔක තමයි අටුවාචාරින් වහන්සේට වැරදුණු තැන. ඒ කියන්නේ බුද්ධ ഘോഷාමතුරන්. ඒ වැරද්ද බුද්ධ ජයන්ති පරිවර්තනවලදීත් එහෙමම වුණා. ඇයි? මේ භාවනාව කරපු නැති ඇත්තෝ. තීසිස් කරපු කෙනෙක් නේ බුද්ධ ഘോഷාමතුර. භාවනා කරපු කෙනෙක් නෙවෙයි. ඉතින් හිත කාමාවචර නම්, හිත රූපාවචර නම්, හිත අරූපාවචර නම් අමහත්ගතයි. කාම වස්තු කාමී ක්‍රියාවටා හැසිරෙන එකටයි කාමාවචර කියන්නේ. එහෙම හිතක් මහාර්ග හිතක්, මහ වටින හිතක් නෙවෙයි නිවනට සාපේක්ෂව. ලෞකිකත්වයේ පැත්තේ නම් කියයි මේ කාමය ගැන හොයන, විමසන, පරිේෂණ කරන හිත මහ වටින එකක් කියලා. ඇයි ඒගොල්ලෝනේ මේ කාම වස්තු අලුත් ඒවා නිර්මාණය කරන්නේ? සම්පාදනය කරන්නේ, හඳුන්වා දෙන්නේ, බෙදා දෙන්නේ. ඒවා කාමයේ භුක්ති විඳින ක්‍රම හුරු පුරුදු කරන්නේ කාමාවචර සිත්නේ. කාමයේ වටා හැසිරෙන සිත්නේ. එතකොට ඒගොල්ලෝ කියයි ඒක මහග්ගත, මහ වටින එකක් කියලා. නමුත් අපි දන්නවා නිබ්බාන නිවීම සැනසීම පැත්තට යනකොට කාමාවචර හිත අමහග්ගතයි. මහ උසස් එකක්, මහ වටින එකක් නෙමෙයි. ඊළඟට රූපාවචර හිත ඒත් අමහග්ගතයි. රූප ධර්මයේ වටා කරකැවෙන හිත. රූප ධර්මයේ ගැන හිතන හිත. ඒක ගැන නිත්‍ය සංඥාවක්, ආත්ම සංඥාවක් ඇති කරගෙන රූප ධර්මයට නිශ්චිත වූ සිත. ඒක මහග්ගත වෙන්නේ කොහොමද? ඒක අමහග්ගතයි. ඒක නිවන පැත්තට යන හිතක් නෙමෙයි රූපාවචර හිත. අරූපාවචර කියන්නේ, අරූප ධර්ම කියන්නේ නාම ධර්ම වලට. නාම ධර්ම වල තියෙනවා ඔය කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක කියලා පැත්තක. ඊළඟට පඨම ධානය, ဒုတိ ය ධාන ආදී ධාන සමාධි කොටසකුත් තියෙනවා අරූප ධර්ම අතරේ. ඉතින් දැන් ওই අරූප ධර්ම වලට ඇලෙන, ගැටෙන, මුලා වෙන හිත මහග්ගතද? මහග්ගතද? අරූප ධර්ම එක්ක ඇලෙනකොට, ගැටෙනකොට, මුලා වෙනකොට වෙන්නේ ආනෙන්ජාපි සංකාරය හැදෙන්නේ. ඉතින් ඒ හිත කොහොමද මහග්ගත හිතක් වෙන්නේ? ඒක අමහග්ගත සිතක්. කවර අරූප ධර්මයකට සමග කරකෙන්න පටන් ගත්ත අරූපාවචර වුණ ඒ සිත අමහග්ගතයි. ඒකයි ස්වභාවය. අපි උදාහරණයක් ගන්න පුළුවන් මේ අපි දැන් පහු කරලා තියෙන කමටහන මොකද්ද? වේදනා. වේදනානුපස්සනාවේදී වේදනා කියන්නේ නාම ධර්මයක්. නාම ධර්මයක්. ඉතින් දැන් විඳීම පිළිබඳ තමන්ගේ චිත්ත ස්වභාවය මොකද්ද කියලා බලන්න. වේදනා කියන අරූප ධර්මයත් එක්ක අපි කටයුතු කරන්නේ කොහොමද? සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා තුනටම උපේක්ෂා වෙනවද? එහෙම නැත්නම් සුඛ වේදනාව වැඩි කරගන්න, දුක්ඛ වේදනාව අඩු කරගන්න, අදුක්ඛම සුඛ වේදනාව පැත්තකට කරන්නද තාමත් හිතේ ස්වභාවය. එහෙමනම් අමහග්ගතයි සිත. සුඛ දුක්ඛ වේදනා, සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ වේදනා තුන සමගම උපේක්ෂිතයි. උපේක්ෂා සාගත නම් මහග්ගතයි සිත. මොකද අපි වේදනානුපස්සනාවත් පහු කරලා තියෙන්නේ. Tamanටම හිත මහග්ගතද නැද්ද කියලා දැක ගන්න පුළුවන්. සමහර වෙලාවට දුක් වේදනාවත් එක්ක පොරබදන සුඛ වේදනාව ඇද ගන්න, ඒක පස්සේ එළවන ගතියක් ඇති වෙන්න පුළුවන්, අමහග්ගත වෙන්න පුළුවන් හිත. එතකොට අර අවදිමත් භාවයේ ක්ෂණිකව අවදි වෙලා පෙන්නනවා අමහග්ගත වුණා නේද? සුඛ වේදනාව පස්සේ පන්නන්න ගත්ත නේද? දුක්ඛ වේදනාවට පයින් ගහන්න සූදානම් වුණා නේද කියලා. එතකොට ඉතින් ඒක කියන උපේක්ෂා වෙනවා. අමහග්ගතං චිත්තං අමහග්ගතං චිත්තන්ති පජානාති. චිත්ත ස්වභාවයේ තින්ට පරිවර්තනය වුණ එක ගැන අවදි වීම විතරයි.
අවදි වුණ ගමන්ම අමහත්ගත භාවය එතනින් නතර වෙනවා. ඒකයි ස්වභාවය. ඒ විදිහට අරූප ධර්මات එක්ක කටයුතු කරන ආකාරය අනුව වේදනාව අරූප ධර්මයක් ප්‍රධාන වශයෙන්ම. ඒකයි. තවත් ඉස්සරහට ගියොත් චිත්තානුපස්සනාවේ මුල් සිත් 8 රාගහිත, දේශහිත, මෝහහිත, විත රාග, විත දෝෂ, විත මෝහහිත, සංකිට්ත වික්කිට්ත හිත. දැන් ඒවත් එක්ක කලින් ගනුදෙනු කරේ කොහොමද? දැන් ගනුදෙනු කරේ කොහොමද? රාගහිත ආපුවම ඉස්සර නේ එක්ක රාගයට යට වෙලා රාගික වෙලා දැන් රාගසිත ආපුවම සරාගං චිත්තං සරාගං චිත්තන්ති පජානාති. රාගහිත රාගහිතක් බව තේරුම් ගන්න. දැන් රාගහිතත් එක්ක ගනුදෙනු කිරීම හරි උසස් විදියට කෙරෙනෝනේ. ද්වේෂහිත එනෝ ද්වේෂහිතත් එක්ක ගනුදෙනු කරන විදිය හරි වෙනස් උසස් මහග්ගතං. එහෙනම් මේ මහග්ගත අමහග්ගත භාවයේ තේරුම් ගන්න පුළුවන් නේ. ඉස්සර දේශහිතක් ඇති වුණාම දේශහිතට යට වෙනවා. නේ? දේශහිතේක පොර බදන. ද්වේෂයට ද්වේෂ කරන. එහෙමනේ අපිට පුරුදු කරලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ පුරුදු කරන්නේ ද්වේෂයට ද්වේෂ කරන්නේ ද්වේෂයට අවදි වෙන්න. ද්වේෂයට ද්වේෂ කරනකොට අකුසල් දෙකයි. ද්වේෂයයි ද්වේෂයට ද්වේෂ කිරීමයි කියන දෙකයි. හැබැයි ද්වේෂයට අවදි වුණොත් ඒ අකුසල් දෙකම අයින් වෙනවා. රාගයයි රාගයට ඇලීමයි අකුසල් දෙකයි. නමුත් රාගසිත ආපුවම අවදි වුණොත් සරාගං චිත්තං සරාගං චිත්තන්ති කිය දෙකම නැති වෙනවා. අර මුල් රාගසිත හේතුඵල ධර්මානුකූලව ඇති වෙලා පැවතිලා නැති වෙලා යයි. දෙවනියට රාගහිත බදා ගන්න ඒ ගතිය අවදි වුණාම නැති වෙනවා. මේක භාවනා කරන කෙනෙක්ගේ අත්දැකීමක් මිසක සූත්‍ර පරිවර්තනවලවත් අටුවාවලවත් ඔබට හමු වෙන්නේ නැහැ. ඔබ ඒ වයින් බලාපොරොත්තු වෙන්නත් එපා. මේ බුදුහාමුදුරන්ගේ ධර්ම මාර්ගයේ ගිහිල්ලා බලන්න. ඔතෙන්ට එනකොට මහග්ගත සිත හමු වෙයි. ඒ මහග්ගත භාවයේ වෙනස් වෙන අවස්ථාත් අපටම අත්දකින්න ලැබෙනවා. ඒකයි හොඳයි. උතකින් අද මම කමඨහන් සාකච්ඡාව නතර කරනවා. අද මහග්ගත අමහග්ගත සිත ගැන විතරයි. දැන් මේ මහග්ගත සිතයි අමහග්ගත සිතයි අප තුලින් දකින්න පුළුවන්. මේ දක්වා කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා වඩපු අපිට අප තුලින් මහග්ගත සිත දකින්න පුළුවන්. අමහග්ගත තත්වයටපත් වෙනොත් දකින්න පුළුවන්. දෙකටම අවදි වෙන්න පුළුවන්. ඒකයි ස්වභාවය. උත්සාහ කරමු. හොඳයි. මෙතෙන් සිට අපි මේ භාවනා කමටහන් පිළිබඳව මොන හරි ගැටලු ප්‍රශ්න සාකච්ඡා කරන්න තියෙනවා නම් ඒ සඳහා අපි අවස්ථාව සලස ගන්නවා. අපිට කෙටි කාල ඡේදයක් තියෙනවා ඒ සඳහා. ඉතින් මම කැමති දම් සභාවෙන් අපේ කල්යාණ මිත්‍රයන්ට මේ සම්බන්ධයෙන් මොන හරි අපිට කතා බහ කරන්න දෙයක් සාකච්ඡා කරන්න දෙයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ඒ වගේම භාවනා අධ්‍යක්ීම් බෙදා හදා ගන්න. ඒකටත් අවස්ථාව හැටියට සැලකමු මේ අවස්ථාව. හොඳයි. තෙරුවන් සරණයි කියන්න. දැන් තියෙන ස්වභාවයේ තියෙන අපේ පංචනී යටපත් කියන පමිනවස ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒක තේරුම් ගන්න කියන එක වගේ නේද ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් ඒක පැහැදිලි කරලා දෙන්න වාසිය. ඔව් මේ නීවරණ ධර්ම ගැන ඉදිරියට ධම්මානුපස්සනාවේදී
සාකච්ඡා වෙනවා. නමුත් නීවරණ ධර්ම දැන් අපි තුලින් දැකලත් තියෙනවනේ, දකිනවනේ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. එතකොට ඔය නීවරණ ධර්ම සමහර වෙලාවට යටපත් වෙලා තියෙනවා. ඒක හරි. කාමච්ඡන්දය ඇවිස්සීලා නැතුව කොහොම යටපත් වෙලා තියෙනවා. එතකොට මේ අවස්ථාව ඔබතුමී කියන විදිහට හරි අපි ගන්න වෙන්නේ. ඒක යටපත් වෙලා ඒකෙන් අපිව නිකන් වෙහෙසටපත් නොවී තියෙන අවස්ථාව මහග්ගත හැටියට. ආයිමත් අපි ওই කාමච්ඡන්දේ පොඩ්ඩක් ඇවිස්සීලා යම් කිසි දෙයකට තදින් රුචිය ඇවිල්ලා මනාපය ඇවිල්ලා ඔකත් එක ටිකක් දඟලන ගතියකට අපි ඇද වැටෙනවා. එහෙම අපේ චිත්ත ස්වභාවය වෙනස් වෙනවා. මේ අවස්ථාව අමහග්ගත අවස්ථාව. ඊළඟට ව්‍යාපාද, තරහ යටපත් වෙලා ඔව්වම තමයි කියලා. ඉතින් ඒක ගැන හිතාගෙන සංසුන් වෙලා ඉන්නවා. එතකොට ඇත්තටම මහග්ගතයි. ඊට පස්සේ ඉඳහිට තව කෙනෙක්ගේ මොකක් හරි අර සුපුරුදු මේ කුප්පන ක්‍රියාකාරකමක් නිසා ආයෙ පොඩ්ඩක් කලබල වෙනවා. එතකොට අර අමහග්ගත ස්වභාවයට වැටිලා. හැබැයි ওই අවස්ථා දෙකේදීම යෝගී අවදිමත් නම් එයාට කිසි හානියක් නැහැ. මහග්ගත භාවය එයාට විඳින්න පුළුවන්. දැන් තැම්පත් වෙලා සංසුන් වෙලා හිත සාන්තිමත් වෙලා ඉන්නේ. හැබැයි පොඩ්ඩකට අර ගැඹුරු ජලාශයකට ඔය මොකක් හරි දෙයක් වැටුනම උඩින් පොඩි රැල්ලක් යනවනේ. ඒ ස්වභාවයනේ, චිත්ත ස්වභාවය ඇති ඒක. නමුත් ඒක පිටින් ඉඳගෙන නිරීක්ෂණය කරන්නෙක් වගේ හරියට අමහග්ගත තත්වයේදී කාමච්ඡන්දයෙන් හෝ ව්‍යාපාද ධර්මතාවය නිසා ඒක යටපත් වෙලා තියෙන අවස්ථාව මහග්ගත. ඊට පස්සේ ටිකක් ඒකෙන් හිත පොඩ්ඩක් කැළඹිලා තියෙන අවස්ථාව අමහග්ගත. ඔය එක හරි. තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්ම ගත්ත ඒවා යටපත් වෙලා තියෙන අවස්ථාව මහග්ගත. ඒවායින් යම් ප්‍රමාණයකට ඒවට නැඹුරුතාවයක් පෙන්නන තීන මිද්දේට හිතපත් වෙලා තියෙන අවස්ථාව ඒක කන්ඩිෂන් වීමක් නේ, තත්වගත වීමක් නේ. උද්ධච්ච කුක්කුච්චයට වැටිලා තියෙන අවස්ථාව, පොඩ්ඩක් කලබල වෙලා නොසන්සුන් වෙලා ඉන්න අවස්ථාව, විචිකිච්ඡාවේ ඉන්න අවස්ථාව අමහග්ගත කියලා අපිට කියන්න පුළුවන්. ඒවා යටපත් වෙලා තියෙන අවස්ථාව මහග්ගත. හැබැයි දෙකටම බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ අවදි වෙන්න කියලා. මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තන්ති පජානාති, අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තන්ති පජානාති. හරි. ඔබතුමී කියන කාරණේ හරි. නීවරණ ධර්මවල යටපත් වී ඇති අවස්ථාව, ඒවා මෙල්ල වෙලා තියෙන, පාලනය වෙලා තියෙන අවස්ථාව. ඇත්තටම හිත හරි උසස් මට්ටමක තියෙන. මහා අර්ග තත්වයක තියෙන. මහ වටිනා හිතක්. මහග්ගතං චිත්තං. හැබැයි ඒක සමහර වෙලාවට අපි මේ තාමසේක මාර්ගයේ යන හැත්තු නිසා අමහග්ගත වෙනවා. මොකද මේ චිත්තානුපස්සනා කමටහන දීලා තියෙන්නේ රාතන් වහන්සේලාට නෙමෙයි. මේ සේකලට අපිට අපි මේ මාර්ගයේ යන නැත්තන්ට ඒ අමහග්ගතේ හරි වැදගත්. ඒ අමහග්ගතේදී තමයි අපි හුඟක්ම මේ සතිමත් වෙන්න ඕන. ඔන්න මම පොඩ්ඩක් වෙනස් වුණා. ඔන්න මම චුට්ටක් කලබල වුණා. ඔන්න මම පොඩි කලකිරීමකට වැටුණා. ඔන්න මම පොඩි දුකක් මගේ හිතේ ඇති වුණා. කියලා ඒ අමහග්ගතේට හුඟක් අපි අවදිමත් වෙන්න ඕන. ගොඩාක් සතිමත් වෙන්න ඕන. ඒක තමයි මෙතෙන්දී හුඟක් වැදගත්. හරි, ඔබතුමීගේ අදහස හරි. නීවරණ පාලනය වෙච්ච යටපත් වෙච්ච අවස්ථාව මහග්ගත, නීවරණයට නැඹුරු වෙලා තියෙන අවස්ථාව අමහග්ගත කියලා. එදිනෙදා ජීවිතයේදී සානාසෝක පෙරලි යනවා. සානස දැන් තීරුම් ගැනීමක් තියෙන නිසා මහග්ගත චිත්තයට එන්න පුළුවන්කම තියෙනවා. ඔබාන්සිට තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. බකවුද වුණා. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ. ඔව්. ප්‍රශ්නයක් අහන්න මේ ඒ කරපු කලින් ප්‍රශ්නෙට අදාළ දෙයක් මම
පොඩ්ඩක් මතක් කරන්න හිත මේ වෙලාවේදී අපි විශේෂයෙන් අපි කෙනෙක් එක්ක කතා කර කර ඉන්නකොට අනිත් එක්කයා කියන දෙයකට හුඟක් වෙලාවට අපිට අමහත්ගත හිතක් ඇති වෙන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ? පුළුවන්. එතකොට අපි මේ අවස්ථාව කොහොමද අපි පාලනය කරන්නේ? කියන්නේ කොහොමද අපි යාට ප්‍රතිචාරයක් දක්වන්නේ? ඒක يعني තමුන්ගේ ඇති වෙන හිත අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ අනිත් එක්කෙනා බොහෝ වෙලාවට ඒක තේරුම් ගන්නේ නැහැනේ. ඉතින් අපි කොහොමද මේ අවස්ථාව නිකන් අර්ථුදයකට යන්නේ නැතුව පාලනය වෙන විදිහට කොහොමද අපි ප්‍රතිචාර දක්වන්නේ? ඔව්. ඒක හරි වැදගත්. දැන් අපි පළමු දේ තමයි අපි අමහග්ගතයට නොයා මහග්ගත තත්වයේම චිත්තය පවත්වා ගැනීම තමයි අපේ ප්‍රධාන කාරණේ. නමුත් මෙතෙන්දී අනිකාට ප්‍රතිචාරයක් දක්වන්න වෙනවා අපිට. ඒ කියන්නේ අපි හිතමු යා ටිකක් රළු විදියට කතා කරුවා කියලා. කතා කරගෙන යද්දි චෝදනාත්මකව හෝ නැත්නම් අවමානාත්මක විදියට හෝ ගොරෝසුවට රළුවට කතා කරා කියලා හිතමු. කතාව ඇතුලේ. එතකොට ඒ වගේ වෙලාවට අපේ හිත මහත්ගත වෙන්න ඉඩ තියෙනවා. අපි මේ අමහත්ගත වෙන්න ඉඩ තියෙනවා. ඔව්. අමහත්ගත භාවයටපත් නොවි අපි තියාගන්න අතරේ එයාගේ අර රළුකමට අර එයාගේ ඒ ස්වරයට අපි යම්කිසි ප්‍රතිචාරයක් දක්වන්න ඕනනේ. සමහර විට අපි ඒක මතු පිටින් එක්තරා රළු බවක් පෙන්වන්න ඕන අපි. ඒ වෙලාවට සමහර විට මතු පිටින් ඒක නිකන් රඟපෑමක් වගේ දෙයක් ඇත්තටම. අපේ හිත අමහත්ගත කරගත්තේ නෑ අපි. එහෙත් ඒ තැනත්තාව පාලනය කරන්න හෝ ඒ තැනත්තාගේ කතාබහේ තියෙන දෝෂය පෙන්වා දීමට හෝ ඒ තැනත්තා දරන මතය නිවැරදි කිරීමට හෝ අපි යම්කිසි ප්‍රතිචාරයක් උත්සාහයක් දැරිය යුතුයි. ඔව් ඒ අපේ ප්‍රතිචාරය එහෙමයි. සමහර විට ඒ ප්‍රතිචාරය මතු පිට රළු බවක් තියෙන්න පුළුවන්. හැබැයි ඒ අපේ හිත අමහත්ගත තත්ත්වයටපත් වෙලා නෙමෙයි. ස්වාමීන් වහන්සේ එතකොට මේ ප්‍රතිචාරය දක්වන ආකාරය අනුව අපි මේ අනිත් එක්කෙනාට යම්කිසි දැනීමක් කරන්නවද මේ වගේක් මගේ හිතට ඇති වුණා කියන්නේ? ඒ කියන්නේ අමහත්ගත වුණා කියන එකද මොකද්ද? ඔව්. අමහත්ගත වුණා කියන තත්ත්වයක් මගේ හිතට ඇති වුණා ඒ කෙනා කියපු දෙයින් හරි මොකෙයින් හරි. එතකොට ඊ අනුවද අපි ප්‍රතිචාරය ඔව් අපිට ඕනනම් ඒක දන්නන්න පුළුවන්. මෙහෙම කිව්වම මමත් ටිකක් නොසන්සුන් වුණා කියලා. මමත් ටිකක් මටත් ඒක පොඩි දුකක් හිතට කියලා මට ඒක කියන්න පුළුවන්. දැන් මමත් සමහර වෙලාවට එහෙම කියනවා. ඔබ මෙහෙම කිව්වම මමත් පොඩ්ඩක් නොසන්සුන් වුණා කියලා. හැබැයි මම මේ නොසන්සුන් වීම දැකලා තියෙනවා. අමහත්ගත වුණා චිත්තය. අමහත්ගත භාවයේ මන් දුටුවා. දැකලා සමහර විට මමත් ඒකෙදි පොඩ්ඩක් කලබල වුණා. නොසන්සුන් වුණා. මම ඒකෙදි පොඩ්ඩක් දුක් වුණා. ඔයා එහෙම කිව්වම ඒ විදිහට කතා කරපුවාම කියලා ඒ තමන්ගේ සිත අමහත්ගත තත්වයටපත් වුණා කියන එක අනිත් එක්කෙනාට අපිට දන්වන්නත් පුළුවන්. දන්නලා මේ එහෙම වෙනවා. සමහරට අපි අමහත්ගත භාවයෙන්ම වචනයකුත් කියවිලා තියෙන්න පුළුවන් නේද? එතකොට අපි ඒක දැකලා මම මෙතෙන්දි මමත් පොඩ්ඩක් කලබල වුණා. මට ඒකට දුක හිතුණා. එහෙම නැත්නම් මට චුට්ටක් තරහ ගියා. ඒකෙන් තමයි මම ওই විදිහට වචනයක් කිව්වේ. ඉතින් මම නම් දකිනවා මේකේ දෝෂයේ වැරද්ද මම දකිනවා. මම ආරාධනා කරනවා ඔයාටත් ඒ දෝෂය දකින්න කියලා. අපිට මහත්ගත භාවය පිළිබඳ සතිය උපද්ද ගන්න පුළුවන් යෝගියට එයා අමහත්ගත භාවයෙන් අකුසලයක් කරගන්නේ නැහැ. ප්‍රමාද දෝෂයක් වුණත් අමහත්ගත භාවය තුල ප්‍රමාද දෝෂ වෙන්න පුළුවන්. දැන් මම පොඩ්ඩක් දුක හිතුනම නැත්තම් තරහ ගියාම පොඩ්ඩක් කලබල වුණාම මමත් රළු වචනයක් කියන්න ඉඩ තියෙනවා. එතකොට අමහත්ගත භාවය නිසා එතන තියෙන්නේ ප්‍රමාද දෝෂයක්. ඔය රතන සූත්‍රයේ ගාතාවක් ඇති කිසියම් කයින් හෝ සිතින් හෝ වචනයෙන් හෝ යම් කිසි
ප්‍රමාද තත්වයකට වැටුණා ඒක සංගවන්න උවමනාවක් නැහැ දැන් අපිට. ඒ කියන්නේ මම පොඩ්ඩක් කලබල වුණා. ඔයා මෙහෙම කිව්වම. නැත්තම් මම පොඩ්ඩක් මට චුට්ටක් කේන්ති ගියා මෙහෙම කිව්වම. ඔය එතන ස්වාමීන් වහන්සේ වැදගත්මදී තමුන් ඉස්සෙල්ලා අවබෝධ කරගන්න ඕනේ මගේ සිත තරමක් අත්ගත වුණා කියන එක නේද? වුණා කියන එක. ඔව්. අපේ ප්‍රතිචාරය ගොඩාක් වෙනස් වෙන්න පුළුවන්. ඒක දැක්ක ගමන්ම අර පොඩි වෙලාවකට මම එකයි කියන්නේ අර ගැඹුරු ජලාශයක මතු පිටට පොඩි දෙයක් වටනවා මතු පිට පොඩි රැල්ලක් යනවා වගේ. නමුත් ඒක ස්වයංව ඒ ගැඹුරු බව නිසාම මතු පිට රැල්ල බොහොම ඉක්මනින් අවසන් වෙනවා. ඒ වගේ අපි වඩපු හිතක් නිසා භාවිත මනසක් නිසා එක පැත්තකින් අපි සතිමත් මේ මම පොඩ්ඩක් මෙතෙන්දි කලබල වුණා නේද කියන එක දකින. දැකලා හරි ඉක්මනින් තුවටන් චිත්තං සමාධියති කියන්නේ ඕකයි. වහාම හිත සංසුන් වෙනවා කියන එක. ආපහු මහග්ගත තත්වයට හිත එනවා ඇත්තටම. ඉතින් ඒක අනිකාටත් අපිට ඕනනම් ප්‍රකාශ කරන්න පුළුවන් අපේ යතින් ප්‍රමාද දෝෂයක් වුණා නම්. කායේන වාචා උදචේතසාව අබබ්බෝසෝ තස්ස පටිච්චාදාය. අබබ්බතා දිට්ඨ පදස්ස වොත්තා. ඉදම්පි සංගේ රතනම් පනිතං කිවේකයි. ඒ කියන්නේ දැන් දෘෂ්ටි පදයට පැමිණි කෙනා මේ කියන ධර්ම මාර්ගයට පැමිණි කෙනා සම්මාදිට්ඨිගත පුද්ගලයා මේ එයාගේ අතින් ඔය වගේ කායේන වාචා උදචේතසාව හිංචාපිසෝ කම්මං කරොත් පාපකං කායේන වාචා උදචේතසාව. එතන කියන්නේ අර ප්‍රමාද දෝෂයක් වෙන්න පුළුවන්. තවමත් මේකේ ශික්ෂණයේ අඩුපාඩුකම තියෙන නිසා. හැබැයි සෝ පටිච්චාදාය අබබ්බෝ. එයාට මේක වහන්න කොහොමටත් අවශ්‍යතාවයක් නැහැ. මොකද මේක මෙහෙම වුණා කියලා දකින්න. දැකලා ඒකෙන් වහම මහග්ගත භාවයට මාරු වෙලා අර ප්‍රමාද දෝෂයක් වුණානේ අනිත් එක්කෙනා සම්බන්ධයෙන්. එතකොට කියනවා ඉතින් මේක හේතුඵල ධර්මතාවයක්. මමත් තාම ධර්ම මාර්ගයේ යන කෙනෙක්. ඉතින් ඔයා මෙහෙම කිව්වා මට චුට්ටක් දුක හිතුණා. පොඩ්ඩක් මට කේන්ති ගියා. පොඩ්ඩක් මමත් කලබල වුණා. ඒකෙන් මේක උනේ සමා වෙන්න. මෙහෙමයි කියලා. එතකොට තමන්ගේ පැත්ත සම්පූර්ණයෙන්ම හරි මාර්ගේ යනවා. අනිත් එක්කෙනා කොච්චර දුරට ඔය අපි කියන කාරණේ බාරගනීද පිළිගනීද කියන කාරණේ අපිට අදාළ නැහැ වැඩකුත් නැහැ. නමුත් අපේ පැත්ත හරි. යෝගියාගේ පැත්ත ආර්ය ශ්‍රාවකයාගේ පැත්ත හරියට යනවා. ඉතින් යා ඔහොම දකිද්දි ඔය ප්‍රමාද දෝෂ නිතර දකිද්දි සතිය දිනු කරන්න අපිට ඕක පේනවා. අපේ අඩුපාඩුව ප්‍රමාද දෝෂේ පේනවා. ඉතින් හරි අන්තිමට අපිට hina වෙන්න පුළුවන් මට්ටමට එනවා අපි. ඒ කියන්නේ මගේ අඩුපාඩුව මගේ ප්‍රමාද දෝෂයට මේ උපේක්ෂා වෙන්න පුළුවන් මට්ටමට එනවා. ඉතින් ඒකයි තියෙන්නේ. පැහැදිලි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඒක කියලා දීපු දෙයක් මට මේ අද පැහැදිලි කිරීමත් එක්ක තවත් ඒකට පොඩි දැනගන්නට ඊට රාග කියන උදාහරණයක් දෙන්න අපි හම්බුනේ රාග එක නම් අපිට පැහැදිලි ඊට රාග කියන එකට උදාහරණයක් දෙන්න අපි ඔව් දැන් හිත අපි කියවනේ ඔක සිංහලට අපි හොඳ වචනයක් ගත්ත රංජනය වෙනවා කියන වචනේ. ඒ කියන්නේ අපි දකින දෙයින් ප්‍රබෝධනය වෙනවා. ඒ දකින දෙයින්. එහෙම නැත්නම් අහන දෙයින් ප්‍රබෝධනය වෙනවා හිත. විඳින දෙයින් ප්‍රබෝධනය වෙනවා. හැබැයි දැන් කාලයක් තිස්සේ දැකපු නිසා අහපු නිසා විඳපු නිසා හෝ එහෙම නැත්නම් මේ දකින අහන විඳින දේ තියෙන ස්වභාවය දහමට අනුව තේරුම් අරගෙන තියෙන නිසා පටිකූල මනසිකාර ධාතු මනසිකාර සීවතික මනසිකාර වඩපුවාම රූප ධර්ම වලින් රංජනය වෙන ගතිය අඩු වෙනවා. තේරුණාද? ඒ කියන්නේ අර මාර්ගයේ ගියපු එක්කෝ ඔය දෙකම වෙනවා. නිතර දකින කුකුලගේ කරමලේ සුදු වෙනවා කියලා එකකුත් වෙනවා. ඒ කියන්නේ මේක දැකලා අහලා විඳලා දැන් ඒකෙන් රංජනය වෙන්නේ නැහැ. ඒක එකක්. අනිත් එක අපි මේ
මේ පටිකූල මනසිකාර ධාතු මනසිකාර සීවතික මනසිකාර වඩලා වේදනානුපස්සනාව වඩලා දැන් මේ නාම රූප ධර්ම දැක්කට ඇහුවට වින්දට ඒක අර යථා ස්වභාවයේ ප්‍රත්‍යක්ෂ නිසා මේ වයින් ලොකුවට රංජනය වෙන්නේ නැහැ. ඒකයි විතරාගම් කියලා කියන්නේ. මේක අර රංජනය වෙන ගතිය තුනී වෙලා ගිහිල්ලා තියෙනවා. අඩු වෙලා තියෙනවා. දැන් රූපේ ඒ රූපෙම දකිනවා. ඒ ශබ්දෙම ඇහෙනවා. ඒ ගන්ධෙම දැනෙනවා. ඒ රසෙම විඳිනවා. නැවත නැවත. හැබැයි විරංජිත ගතියක් දැන් අපේ මනසේ තියෙනවා. එතකොට ඔය දෙවිදියටම වෙන්න පුළුවන්. මේ වෙනදා හරි ආසාවෙන් හදලා ආසාවෙන් කාපු කෑම දැනුත් එහෙමමයි හදන්නේ. හැබැයි ඒක දැන් එච්චරම නිකන් අර ඒ කාලේ තිබුණු මහා ඒක හදලා ඉතින් ඒක හරි ලොකු දෙයක්. ඒක තවත් කට්ටියත් එක්ක කියවලා බෙදාගෙන ඔහොම කෑවනේ අපි සමහර කෑම හදාගෙනනේ. දැනුත් ඒකම හදනවා. ඒ මෙනු එකට ඒ විදියටම හදන කිසිම අඩුපාඩුවක් නැහැ. ගුණෙත් එහෙම රසෙත් එහෙම. දැන් ඇදුවා කියලා ඒක දෙයක් නැහැ. ඉතින් ලොකුවට ඒකත් උවම කනවා කවුරු හරි හිටියො බෙදා ගන්නවා. දැන් විතරාගං චිත්තං. අරකදී ලොකු රංජනේ වීමක් මම මෙහෙම එකක් ඇදුවා බලන්නකෝ හරි රසයි කාලා බලන්නකෝ මන් ටිකක් එවන්නම්. එහෙමයි. දැන් ඒක අර රූප ධර්ම වල යථා ස්වභාවය අවබෝධ කරගත්තම විශේෂයෙන් ඔය පටිකූල මනසිකාර ධාතු මනසිකාර වගේ ගැඹුරු කමඨහන් වඩපුවාම මේ වර්ණ ගන්ධ රස ඕජා කියන හතරෙන් රංජනය වෙන ගතිය සෑහෙන අඩු වෙනවා. ඉතින් ඒවත් දැනුත් ඒ වර්ණ ගන්ධ රස ඕජා භුක්ති විඳට මොකද හිත විරංජනය වෙලා තියෙන්නේ. ඒකයි වෙනදා කාපු රස කෑම දැනුත් කනවා එහෙම. ඒක කන්න බාධාවකුත් නැහැ. වෙනදා ඇඳපු ඔය කියන විසි විච්චූරණ ඇඳුමත් සමහර වෙලාවට අඳිනවා. ඒ වුණාට දැන් ඒක ඇඳ කියලා අර හිතේ ලොකු රංජනය වීමක් නැහැ ඒක. ඔය නිකන් ඒක ඇඳගෙන යනවා ඉතින්. ඒකයි තියෙන්නේ. වෙනදා නම් ඒක ඇඳගත්තම හිත හරිය ප්‍රබෝධනය වෙලා. අර ඒ වර්ණයට, ඒ ගන්ධයට, ඒ රසයට, ඒ ගුණයට බරපතලීට ප්‍රබෝධනය වෙනවා. නැත්නම් රංජනය වෙනවා. සරාගං චිත්තං. දැන් විතරාගං චිත්තං ඒකම කනවා, ඒකම දකිනවා, ඒකම භුක්ති විඳිනවා. ඒකමයි. නමුත් විශේෂයෙන් ආර්ය ශ්‍රාවකයෙක්ගේ තියෙන්නේ අර නිතර දකින කුකුලගේ කර්මලේ කතාව නෙමෙයි. ආර්ය ශ්‍රාවකයෙක්ගේ තියෙන්නේ මේ ධර්මතාව, මේ රූප ධර්ම වල, මේ නාම ධර්ම වල යථා ස්වභාවය ප්‍රත්‍යක්ෂ කරගත්තම හිත විරංජනය වෙනවා. ඒකයි ස්වභාවය. ඇයි අපි හඳුරන්නේ මම හිතන්නේ මම මේ ස්පීකර්ස් වලින් කතා කරනින්ද ඉතර පැහැදිලි වෙන්නේ නැහැ. හරි. තේරුණා. හොඳයි අපිට වෙනත් සාකච්ඡා කළ යුතු නැමැති නම් අපි අද භාවනා වැඩමුළුව අවසන් කරමු. ඉතින් අද අපි මේ චිත්තානුපස්සනාවේ ඇත්තටම මහග්ගත අමහග්ගත චිත්තය ගැන පමණයි කතා බහ කළේ. චිත්තානුපස්සනාව අපි තව ටිකක් ඉදිරියට යමු. තව චිත්ත ස්වභාවයන් 6ක් මෙහිදී බුදු පියාණන් වහන්සේ අපිට අවදි වෙන්න කියලා පෙන්නලා දීලා තියෙනවා. දැන් අපි ඒවට අවදි වෙන්න පුළුවන් ওই විදිහට සෞත්තර අනුත්තර සමාහිත අසමාහිත විමුක්ත විමුක්ත කියන චිත්ත ස්වභාවයන් 6 ගැනත් ඉදිරි හමුවලදී අපි අවධානය යොමු කරමු. ඉතින් අපි ඊළඟ හමුව සූත්‍ර සාකච්ඡාවේ එතනින් පස්සේ හමුව තමයි නැවත අපි භාවනා පුහුණුවට යමු වෙන්නේ. මේ පිළිබඳ අපි සටහන Skype ගිණුමේ නිවෙන මගේ ඇතුළත් කරලා තියන්න. හොඳයි දැන් අපිට පුළුවන් මහග්ගත චිත්තය අමහග්ගත චිත්තය අත්විඳින්න. අත්දකින්න. මෙතෙන්දී හැබැයි ටිකක් ගැඹුරු සතිය අවශ්‍යයි. මහග්ගත චිත්තය අත්විඳින්න ඒක හරිම සුවදායි ශාන්ත හිත. අර වෙනදා නාම රූප ධර්ම පිළිබඳව තිබිච්ච අර වැරදි දෘෂ්ටි කෝණ ටික අයින් වෙලා අර ප්‍රඥාවේ සහයෝගය අපිට ලැබුණානේ.
ඒ දෘෂ්ටි කෝණ අයින් වෙලා ඔය සත්කාය ගතිය, සොකීයත්ව හැඟීම, නිත්‍ය සංඥාව, සුභ සංඥාව, සුඛ සංඥාව, අනුකූල මානසිකත්වයේ වගේ දේවල් අයින් වුණාම මේවා ගැන හරිය සැහැල්ලුවක් මානසයේ ඇති වෙනවා. හිත ඊටාම මහාර්ග තත්වයකට, මහ වටින තත්වයකට, මහග්ග තත්වයකට වැටෙනවා. දැන් අර කාමාවචර ගතිය, රූපාවචර ගතිය, අරූපාවචර ගතිය අයින් වෙලා තියෙනවා ක්‍රමයෙන්. එතකොට මහග්ගතයි සිත. හැබැයි නිකම් පරණ පුරුද්දට වගේ ඉඳ හිට සතිය අඩු වෙලා, සම්පජානකාරී බව අඩු වෙලා, විරිය අඩු වෙලා අමහග්ගතයටත් වැටෙනවා. යටවුණු නීවරණේ ආයෙ ඩිංගක් මතුවෙන අවස්ථාවල් තියෙනවා. හැබැයි කමක් නැහැ දෙකටම අවදි වෙන්න. ඔහොම ඔය අවදිමත් භාවයේ ටිකක් වැඩි කරනකොට ඔය සිත් දෙක ඉක්මවා යන තැනක් එනවා. එතනට තමයි අපි අරහත් සිත කියලා කියන්නේ. ඉතින් එතෙන්ට එන්න අපි කාටත් පුළුවන්. ඒ සඳහා උත්සාහ කරමු. සිත් දෙක ගැනම උපේක්ෂා වෙමු. මහග්ගත සිත ගැනයි අමහග්ගත සිත ගැන. සිතේ මහග්ගත භාවය, සිතේ අමහග්ගත භාවය කියලා ගමු. ඒ ස්වභාවයන් දෙකටම උපේක්ෂා වෙන්න. උපේක්ෂා වෙන්න පුළුවන් නම් ඔන්න අරහත් සිත ඇති වෙන්නේ අන්න එතන. ඒකයි. හොඳයි අපි උත්සාහ කරමු. එhmenan අදට අපේ භාවනා පුහුණුව නිමා කරනවා. වෙනදා වගේම මේ සත්කාර්ය, මේ යහපත් කාර්ය සංවිධානය කිරීමෙන්, සහභාගී වීමෙන්, ඒ වගේම දායක වීමෙන් අදහස් සුදහස් ඉදිරිපත් කරලා මේ කටයුත්ත වඩාත් පෝෂණය කිරීමෙන් සියලු ආකාරයෙන් දුර ඉඳන් ළඟ ඉඳන් පෙනී නොපෙනී ඉඳගෙන මේ සත්කාරයට සහභාගී වුණු අපේ කල්යාණ මිත්‍ර සියලුම දෙනාට අපේ ගෞරවයේ කෘතවේදීත්වය පළ කරනවා. ඒ වගේම මේ ධර්ම මාර්ගයේ මෙසේ ඉදිරියට ගමන් කරද්දී අපිට මේ සඳහා උදව් උපකාර කරපු මව්පියෝ, ගුරුවරු, කල්යාණ මිත්‍රයෝ, නැහැදෑයෝ, තමන්ගේ සහලේ ඥාති හිත මිත්‍රාදීන් ආදී හැම දෙනාගේම සහාය අපිට අතීතයේත් ලැබිලා තියෙනවා, වර්තමානයේත් ලැබෙනවා. ඒත් හැම දෙනාමත් අපි ගෞරවයෙන් සීකරමු, කෘතවේදීව සීකරමු. ඒ වගේම සියලු යහපත වෙනුවෙන් පෙනී නොපෙනී උදව් කරන්නා වූ සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියෝද අප සමග ජීවත් වෙලා අදාපාතර නැති අපවත් වුණු මියගිය ගුරු දෙමව්පිය ආදී අපේ ජේෂ්ඨ ශ්‍රේෂ්ඨ මියගිය ඥාතිවරුද ඇතුළු සියලු සත්වයෝ අනුමෝදන් වේකිතාක් සියලු සත්වයෝ අප මේ කරන්නා වූ පින් කුසල් සතුටින් අනුමෝදන් වේවා. හැම දිනාගම ජීවිත අපගේ ජීවිතසේම ධර්ම මාර්ගයට නිවන් මඟට යොමු වේවා. නිවනින් නිවි සැනසෙත්වා කියන උතුම් මෙත් සිත අපි ඇති කරගමු. අපි අදිෂ්ඨානයක් තියාගමු. අපි විසින් මේ වඩා වර්ධනය කරගන්නා වූ ධර්මාවබෝධයේ භාවනාමය කුසලයේ මේ ජීවිතයේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම පිණිසම උපකාරී වේවා, උපනිශ්‍රේ වේවා, හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. අනුමෝදනා සහ ආශිර්වාද. ittavataca amhehi sambataṃ puñña sampaдаṃ sabbe deva anumodantu sabba sampatti siddhiyā ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සබ්බේ සත්තාච භූතාච හිතාච අහිතාච මේ අනුමෝදිත්වා ඉමං පුඤ්ඤං බෝධයන්තු සිවං පදං. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ
සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු දේවෝ වස්සතු කාලේන සස්ස සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ සාදු සාදු සාදු. හැම දිනාටම ආශිර්වාද කරනවා බුද්ධ ධම්ම සංඝ තුනුරුවන්ගේ අප්‍රමාණ ගුණ බලයෙන්ද අප මේ පුරන්නා වූ සීල සමාධි ප්‍රඥා ආදී උතුම් කුසල ශක්තියින්ද පින්වත් හැම දිනාටම සිතක් වේවා ශාන්තියක් වේවා යහපතක්ම වේවා කායික සුවය මානසික සුවය සැලසේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ඔබ කරන කියන සියලු යහපත් කටයුතු කරදර බාධා වලින් තොරව කරගෙන එයින් ලබන අස්වැසිල්ල තුල සීල සමාධි ප්‍රඥා ගුණ හොඳින් පුරාගෙන මේ ජීවිතයේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නට පින්වත් ඔබ හැම දිනාටම ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු. කල්යාණ මිත්‍ර වන්දනාව අපි හැමදෙනාම එකට කරමු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛිතං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං වන්දිතුං පස්සිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි සුවපත් වේවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. වහන්සේට දෙපාරෙන් නමස්කාර කරමි. සුවපත් වේවා. නාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.